නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස පන්දනං චපලං චිත්තං දුරක්ඛං දුන්නිවාරයං උජුං කරෝති මේදාවි උසුකාරෝව තේජනං තී. ධර්ම ශ්‍රවණා බිලාසී වාසනාවන්ත පින්නතුනි, අද දවසේත් මේ පින්නත් ඇත්තන් සූදානම් වෙන්නේ සිදු කරමින් පවතින සප්ත විසුද්ධි ඒ දේශනා මාලාවේ තවත් එක දේශනාවකට ශ්‍රවණය සිද්ධ කර ගැනීම සඳහායි. ඒ නිසා අද දවසේ ඒ දේශනා කරන්න තිබෙන්නේ චිත්ත විසුද්ධිය සම්බන්ධව කරුණු කාරණා රාශියකින් ඒ චිත්ත විසුද්ධිය පිළිබඳ යම් අවබෝධයක් මේ දේශනාව තුළින් සිද්ධ කරලා දෙන්නට අපි ඒ බලාපොරොත්තු වෙනවා. බුදුරජාණන් වහන්සේගේ ශාසනය කියලා කියන්නේ පින්නතුනි, ඊටාම පිවිතුරු ඊටාම පිරිසිදු ශාසනයක්. හැම ප්‍රතිපදාවක්ම බුදුරජාණන් වහන්සේ දේශනා කළා තිබෙන සියලුම ප්‍රතිපදාවන් පවතින්නේ ක්ලේශ ධර්මයන් දුරු කර ගැනීම පිණිස කියන මේ කාරණාව සඳහායි. ඒ නිසා යම් ආකාරයක ක්ලේශ ධර්මයක් ප්‍රහාණය වෙන විදිහටම සියලු ප්‍රතිපදාවන් අපිට බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාරලා තිබෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ පරම පවිත්‍ර වූ පරම පවිත්‍ර වූ පිරිසිදුම තැන තමයි ඒ නිර්වාණය කියලා කියන්නේ. නිර්වාණයට යම් කෙනෙක්පත් වෙනවා නම් සියලුම ආකාරයේ පාරිශුද්ධත්වය ඒ තැනත්තාට ලබා ගන්න පුළුවන්කම තිබෙනවා. එනම් ඒ උත්තරීතර පාරිශුද්ධත්වය නම් වූ නිර්වාණ ධාතුරපත් වෙන්නට අපිට බුදුරජාණන් වහන්සේ අනුපිළිවෙලින් ප්‍රතිපදාවක් දේශනා කොට වදාරලා තිබෙනවා. ඒ ප්‍රතිපදාව තමයි අපිට ඒ සප්ත විසුද්ධි මාර්ගයේ වශයෙන් දේශනා කළා තිබෙන ප්‍රතිපදාව. ඒ නිසා අපි ඒ සීල විසුද්ධිය සම්බන්ධව අපි කලින් ගිය සතියේ දේශනා කරන්නට යෙදුණා. සීලය කියලා කියන්නේ අපිට සීලය කියන එක ප්‍රධාන වශයෙන්ම සමාධිය පදනම් කරගෙන සමාධිය පිනිස දියුණු කරගන්නට ඕන උතුම් කුසල ප්‍රතිපදාවක් තමයි සීලය කියලා කියන්නේ. එහෙනම් කෙනෙකුගේ නිර්වාණ ධාතුරපත් වෙන්නට නම්, නිවනින් කෙනෙකුගේ ජීවිතයක් සනසා ගන්නට නම් ඒ සඳහා දැන් අපිට සිද්ධ වෙනවා අපගේ සිත පිරිසුදු ස්වභාවයකට පත් කරගන්නට. චිත්ත පාරිශුද්ධිය, සිතේ පිරිසුදු බව කියන එක විවිධ අධීරයන් යටතේදී ඇති කරගන්න ඕන කරුණක්. සීලය තුලිනුත් පාරිශුද්ධත්වයක් ඇති වෙනවා. ඒ වගේම ප්‍රඥාව තුලින්ද විශේෂයෙන් අපේ පාරිශුද්ධත්වය ඇති වෙනවා. ඒ වගේම සමාධිය තුලිනුත් චිත්ත පාරිශුද්ධත්වය ඇති කරගන්න පුළුවන්කම තිබෙනවා. මේ තුන් ආකාරයෙන්ම සිතේ පිරිසුදු භාවය ඇති කරගන්න ගැනීම සඳහා අපිට සිතක් කෙලෙසෙන, සිතක් කිලිටි භාවයට පත් වෙන ඒ ක්ලේශ ධර්මයන්ගෙන් సంతානයක් දුරු කර ගැනීම සඳහා දුරු කර ගැනීමට සිද්ධ වෙනවා. ඒ නිසා අපි කලින් දවසේ විශේෂයෙන් මතක් කළා සීලය තුලින් කෙලෙස් ධර්මයන් යටපත් වීම කියන කාරණාව සිද්ධ වෙන්නේ
තදංග වශයෙන්. සමාධිය පූර්ණය කරන්නා වූ කල්හි අපිට ක්ලේශ ධර්මයෝ යටපත් කිරීමේ හැකියාවක් තිබෙනවා. විස්කම්බන වශයෙන් යටපත් කරන්නට හැකියාව තිබෙනවා. ඒ වගේම තමයි ප්‍රඥාව ගත් කල්හි ලෞකික වූ ප්‍රඥා මට්ටමින් නැත්නම් විදර්ශනා ප්‍රඥා වැනි ප්‍රඥා මට්ටම් දියුණු කරනකොට ක්ලේශ ධර්මයන් තදංග වශයෙන් වගේම විස්කම්බන වශයෙන්ද යටපත් කරමින් සිතක් පිරිසුදු බවකට පත් කරගන්න පුළුවන්කම තිබෙනවා. ලෝකෝත්තර වූ ප්‍රඥාව දියුණු කර ගන්නා වූ කල්හි අපිට අනුසහගත වුණු ක්ලේශ ධර්මයන් දුරු කරලා අතිශයින් පාරිශුද්ධත්වයට సంతානයක් ඇති කරගන්න පුළුවන් හැකියාව තිබෙනවා. එhmenan අපි අද දවසේදී චිත්ත විසුද්ධිය සම්බන්ධව කතා කරනකොට ඒ පිළිබඳව අපි අවබෝධයක් ඇති කරගන්නම තමයි අපිට විදර්ශනා ප්‍රඥා වැඩිම පිණිස අපේ මූලික වටාපිටාව සකස් කරගන්නට සිද්ධ වෙන්නේ. ඒ නිසා අපි දන්නවා මේ සිතක් පිරිසිදු කරගන්නට නොහැකිව නැත්නම් සිතක් පාරිශුද්ධත්වයට පත් කරගන්නට පුළුවන් වෙලා නැත්තේ අපේම సంతානයක් තුල විවිධාකාරයට පහළ වෙන්නා වූ ක්ලේශ ධර්මයන් පදනම් කරගෙනයි. විවිධ ආකාරයට පහළ වෙන්නා වූ මේ ක්ලේශයෝ දුරු කිරීම අතිශයින් දුෂ්කර වූ දෙයක් බවට පත් වෙනවා. ඒ නිසා සීලයක් තුල සමාදන් වෙලා කාය වාක් දෙකෙන් විසිරීම වශයෙන් ඇතිවෙන්න තිබෙන ක්ලේශ ධර්මියෝ යටපත් කරගෙන ඉන්නා වූ කිනාහට මේ කාමච්ඡන්ද ව්‍යාපාද ආදී මේ වගේ නීවරණයන්ගෙන් බොහෝ සෙයින් සිත යටපත් කරගන්නට හේතු වෙනවා සිද්ධ වෙනවා. ඊටාම සියුම් ධර්මයන් අපේ නුවණට ස්පර්ශ කරගන්නට නම් අපහැදිලි වුණු කිලිටි වුණු අපවිත්‍ර වූ මනසකට ඒ යථාර්ථවත් වූ සියුම් ධර්මයන් දැක ගන්නට හැකියාව ශක්තිය උදා වෙන්නේ නැහැ. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ අපට චිත්ත විසුද්ධියක් පිළිබඳව දේශනා කරන්නට යෙදුනේ. ඒ නිසා දැන් අපි දන්නවා යම් කෙනෙකුට ජලයකට එබිලා ඒ ජලයෙන් හොඳට නැත්නම් ඒ ජලයෙන් ඒ අඩිය නේද නැත්නම් ළිඳේ නම් ඒ ළිඳේ නැත්නම් පොකුණක නම් පොකුණේ අඩිය බලන්නට නම් ඒ ජලය තිබෙන්න ඕන මොන වගේ ස්වභාවයකින්ද? නොකැළඹුණු ස්වභාවයට ඒ ජලය තිබෙන්න ඕන නේද? නැත්නම් විවිධ කැලි කසල නොමැතිව හොඳින් තිබෙන්න ඕන. එතකොට ඒ පොකුණේ ජලය කැලි කසල වලින් පිරීලා නම් මූණ බැලුවට අඩිය පේන්නේ නැහැ නේද? ඒ වගේම කැළඹිලි ගතියකින් යුක්ත නම් ඒත් බැලුවට පේන්නේ නැහැ නේද? මේ වගේ ඔය වගේ කැළඹිලි ආදී වශයෙන් පවතින කතා කාලයක් පොකුණේ අඩිය දැක ගන්න හම්බ වෙන්නේ නැහැ. එහෙනම් අඩිය දැක ගන්නට නම් ඒකාන්තයෙන්ම නිශ්චලව ජලය තිබෙන්න ඕන නේද? නිශ්චල ආකාරයට ඊටාම් ප්‍රසන්නව පැහැදිලි ලෙස ජලය තිබුණොත් අන්න එබිනකොට පොකුණේ අඩිය දැක ගන්න හැකියාව තිබෙනවා නේද? අපි බොහෝ කාලයක් තිස්සේ අපි උත්සාහවන්ත වෙනවා මේ ජීවිතයේ යථාර්ථයක් අවබෝධ කරගන්න නේද? රූපේ යථාර්ථය දකින්න අපි උත්සාහ දරනවා. වේදනාවේ ඇත්ත යථාර්ථය දකින්න අපි උත්සාහ දරනවා. ඒ වගේම සංඥාවේ, සංකාරයේ, විඥානයේ මෙන්න මේ වූ පරමාර්ථ ධර්ම මේ කියන සත්‍ය වශයෙන් පවතින යථාර්ථවත් වූ ධර්මයන් දැක ගන්නට අපි මනස යොමු කරනවා. මෙනෙහි කිරීම සිද්ධ කරනවා නේද? නමුත් එහෙම සිද්ධ කළාට අපිට මනාවකර දැක ගන්නට තරම් ශක්තියක් හැකියාවක් මේ වෙනතුරු ලැබිලා නැහැ. එහෙම වුණේ ඇයි අපිට? අර ඒ ඇත්ත ධර්මයේ දැක ගන්න තරම් සුදුසු මානසික වටාව සිතේ වටා පිටාවක් අපිට සකස් වෙලා ඇත්තේ නැහැ නේද? එහෙනම් ඒ මානසික වටා පිටාව සකස් කර ගන්නට නම් සිතක් බොහෝසෙන් අපව අර ඇත්ත දකින්නට නොදී සිතක් සමාධිමත් කරන්න නොදී තැම්පත් වෙන්නට නොදී නිතරම සිත කලඹවන නේද? නොයෙකුත් ආකාරයෙන් අරමුණු වලින් සිතටපත් වෙලා නොයෙක් කෙලෙස් ධර්මයන්ගෙන් සිත කිලිටි බවට පත් කරන මේ ධර්මයන් නිසා තමයි අපිට ඒවා දැක ගන්න බැරි වෙලා තියෙන්නේ නේද?
ඒ නිසා එහෙනම් අන්න ඒ ධර්මයන් දුරු කරගන්නට අපිට විශේෂයෙන් ප්‍රතිපදාවක් දේශනා කළා. ඒක තමයි සමාධි ප්‍රතිපදාව. සමාධිය වැඩි වීම සඳහා පන්වා තිබෙන ප්‍රතිපදාව නේද? ඒ නිසා තමයි අපි අර මුලින් මාතෘකා කළ ඒ ගාථා රත්නයේ තිබෙන්නේ පන්දනං චපලං චිත්තං දුරක්කං දුන්නිවාරයං උජුං කරෝති මේදාවි උසුකාරෝව තේජනා කියලා අපිට බුදුරජාන් වහන්සේ දේශනා කරනවා. ඒ කියන්නේ අර හී වඩුවෙක් ඇද ගතිය ඇති නේද? ඇද වෙච්ච හී දඬුවක් අරගෙන හී දඬුවෙක් හී වඩුවෙක් ඒ හීයේ ඇද අරින්නේ යම්සේද? ඇද ඇරලා ඍජු කරන්නේ යම්සේද? ඒ වගේ එක අරමුණක පිහිටන්නේ නැති එක අරමුණක පිහිටන්නේ නැති චපල වුණු ඒ වගේම රැකීමට දුෂ්කර වූ නේද? ක්ලේශ ධර්මයන්ගෙන් වළක්වා ගන්නට අතිශයින්ම දුෂ්කර වූ මේ සිත නුවණැත්තා විසින් මනාකොට ඍජු කරන්නේ වෙයි කියලා අපිට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නේද? එහෙනම් නිතරම අපේ මේ සිතක් කැළඹෙනවා. සිතක් කිලිටි වෙනවා නේද? මේ කිලිටි කරන ධර්ම අපිට කොහෙන්ද ඇති වෙන්නේ? බාහිරින් ඇවිල්ලා නැත්නම් බාහිරින් ගෙනල්ලා මේ අපි හිත ඇතුළට දානවද? නෑ නේද? කෙලස් කියන ඒවා බාහිරින් ගෙනල්ලා හිතට දාන්නේ නැහැ. අපේ මනසින්ම තමයි නැගෙන්නේ. හරියට අර මොනක් වගේද? අර මල බැඳුණු යකඩේ වගේ නේද? යකඩය දිරා යන්නේ යකඩය විනාශ වෙන්නේ ඒ යකඩෙන්න නැගෙන මේ මලයන් නිසා. නේද? මේ මලකඩ වලින් යකඩේ විනාශ කරන මලකඩ ඒ යකඩෙන්න නැගෙන්නා වගේ. අපේ සිතත් අපිරිසුදු කරන, අපේ සිතක් කිලිටි කරන, අපවත් පරිහානියටපත් කරන, අපව විනාශ ස්වභාවයට පත් කරවන මේ ක්ලේශ ධර්මය අපේම හිතින් තමයි නැගෙන්නේ. එහෙනම් මේ නැගෙන ක්ලේශ ධර්මයන් නැගෙන්නේ නිකම්මද ඉබේමද නැහැ. මේවා නැගෙන්න නම් ඊට සුසු හේතුන් අපිට හම්බ වෙන්න ඕන. හේතු අපිට ලැබෙන්න ඕන නේද? එහෙනම් මේ ක්ලේශ ධර්මයන් හිතේ පවතින මේ ක්ලේශ ධර්මියෝ ඒ සුදුසු අවස්ථාවට නැගෙන්න නම් අන්න මේ අපිට මේ ඊට අරූප වුණු අරමුණු අපේ මේ ආයතන වලට ඉන්ද්‍රයන් වලට ගැටෙන්න ඕන නේද? ඇහැට රූප ගැටෙනකොට, කනට ශබ්ද ගැටෙනකොට නේද? නහයට දිවර ශරීරයට මනසට ගඳ සුවඳ රස ස්පර්ශ අරමුණු. මේවා ගැටෙනකොට මෙන්න මේවා අරමුණු කරගෙන ඒ අරමුණු වලට දක්වන ප්‍රතිචාරය අනුව ඔන්න දැන් අපේ හිතේ මේ ලෝභයෙන් මේ අරමුණු පිළිගන්නවා. එහෙම නැත්නම් ද්වේෂයෙන් මේ අරමුණු පිළිගන්නවා නේද? ඒතර මේ ලෝභ දේශාදී කෙලෙස් ධර්ම හිතට නැගෙන්නට හේතු වුණා මේ ඉඳුරන් වලට ගැටෙන රූප ශබ්ද ආදී අරමුණු. ඒවා ගැටෙනකොට දැන් ඒවා පිළිගන්න ක්‍රමවේදය. ඒවා අරමුණු අපි මෙනෙහි කරන ආකාරය මත ඔන්න දැන් ලෝභය ඉඩක් කරගන්නවා, ලෝභය අවස්ථාවක් කරගන්නවා. රූපයේ එල්බෙමින් ඒ රූපේ ලෝභ සහගතව හැසිරෙන්න. අන්න ලෝභයෙන් හැසිරෙනකොට මේ සිත කිලිටි වෙනවා. එහෙම නැත්නම් ඒ ගැටෙන අරමුණු පිළිබඳව නුනුවණින් මනසිකාරය කරනකොට ඒ අවස්ථාව ආහාරයක් කරගන්නවා, හේතුවක් කරගන්නවා ද්වේෂය. ද්වේෂයේ වශයෙන් අරමුණෙහි ඇලී ගැලී මේ බැඳි නැත්නම් ගැටෙමින් හැසිරෙන්න නේද? අන්න දැන් ලෝභයෙන් මේ අරමුණු එක්ක හිත හැසිරෙනවා. ද්වේෂයෙන් යුක්තව මේ අරමුණු සමග හිත හැසිරෙන්න ගන්නවා. අන්න දැන් ලෝභ ද්වේෂ සහගත වුණු ලාමක අකුසල ධර්ම සහිතව සිත හැසිරෙනකොට අරමුණු පරිහරණය වෙනකොට සිතට වෙලා තියෙන මොකද්ද? සිතේ තීචාර පිරිසුදු බව නැති වෙනවා නේද? දැන් සිතේ ස්වභාවයෙන්ම පිරිසුදු දෙයක් නේ. ස්වභාවයෙන්ම හිත කියන්නේ අපිරිසුදු වෙච්ච දෙයක් නෙවෙයි. ප්‍රകൃතියම මේ සිත අපිට බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ඊටාම් පිරිසිදු දෙයක් කියන එක. එහෙනම් පිරිසිදු වුණු ප්‍රභාස්වර වෙච්ච මේ හිත අර කියන රූප ශබ්ද ආදී බාහිර ආගන්තුක අරමුණු හේතු කරගෙන මේ සිතෙන් කෙලස් ධර්මිය නැගවිලා සිත කිලිටි වෙන බවට පත් වෙනවා නේද? එහෙම ඒ කිලිටි භාවයෙන් ලෝභ ආදී කෙලස් වලට අනුව අරමුණු ඇසුරු කරනවා. ඒතෝ දැන් එයාට මේ ලෝභ දේශ සහගතව බොහෝසෙන් හිතක් ඕලාරික බවට රළු වෙන ස්වභාවයකට පත් වෙනවා. එහෙනම් මෙන්න මේ ස්වභාවය නැති කරගන්න නේද? මේ කින විශේෂයෙන් අපේ හිත අපව බාධා කරන සමාධියක් ඇති කරන්නට දෙන්නේ නැති නේද? යථාර්ථයක් දැක ගන්නට ඉඩ දෙන්නේ නැති. නැත්නම් මනවින් කුසල ධර්මයක් සිද්ධ කරන්නට ඉඩ දෙන්නේ නැති වන විදිහට පවතිනා වූ ආවරණීය ධර්මතා පහක් අපේ సంతාන තුල
පවතිනවා නේද? ඒ ආවරණීය ධර්ම වලට කියනවා මොනවද? නීවරණ ධර්ම කියලා. නීවරණ ධර්ම කියලා කියනවා නේද? කාමච්ඡන්දයෙන් අපේ හිත මේ බොහෝසෙන් කිලිටි කරනවා නේද? ව්‍යාපාද නීවරණයෙන් සිත බොහෝසෙන් කෙලසනවා නේද? තීන මිද්දයෙන් අපේ හිත බොහෝසෙන් කෙලසීමටපත් කරනවා. එතකොට උද්ධච්ච කුක්කුච්ච ධර්මයෙන් බොහෝසෙන් සිත කිලිටි කරනවා නේද? ඊට පස්සේ විචිකිච්ඡාවෙන් සිත බොහෝසෙන් කිලිටි බවට පත් කරනවා. එතකොට මේ ධර්මතා පහ ප්‍රධාන වශයෙන් බලපෑමක් තිබෙනවා අපේ හිතක් කිලිටි කරන්නට, සමාධියක් ඇති කර නොදෙන්නට නේද? ඒ වගේ ගුණයන් පුරාලන්නට බොහෝසෙන් බාධක කරන ධර්මයන් බවට පත් කරනවා. සියලු කුසල ධර්ම වෙන්ම නිවන ආවරණය කරන්නා වූ ධර්මතා හැටියට තමයි අපිට බුදුහාමුදුරන් වහන්සේ මේ ධර්මතා පහ පිළිබඳව දේශනා කොට මේ වදාරලා තියෙන්නේ නේද? එහෙනම් අන්න ඒ ධර්ම එහෙනම් ඒ වගේ පහසු නැහැ මේ නීවරණ ධර්ම අපේ సంతානයකින් දුරු කරගන්න. දුරු කළා එක අරමුණක් තුල හිත පවත්වා ගන්නවා කියන එක. එක අරමුණක් හිතට දීලා ඒ අරමුණ තුල මනාකොට හිත පවත්වා ගන්නවා කියන එක පහසු කාරණාවක් නෙමෙයි නේද? දැඩි වීරයක්, දැඩි සිහියක්, දැඩි උත්සාහයක් කියන මේ විදිහට අපේ කුසල් ධර්ම ධර්මයන් ඇති වෙන්න ඕන එක ධර්මයක් තුළ හිතක් පිහිටවාගෙන හිතක් සමාධිමත් කරගන්න නේද? හරියට දැන් අපි ගත්තොත් එහෙම දැන් මේ අපේ ඇඟිල්ල උඩ රබර් බෝලයක් තියාගන්න උත්සාහ කරනවා නම් කොහොමද කරන්න පුළුවන්? රබර් බෝලයක් තියාගත්ත පමණින් මේක මේ හිටිනවද? නෑ නේද? එතකොට ඒ බව ඇති කරගන්න ඇඟිල්ලක් තුල රබර් බෝලයක් වැටෙන්නේ නැතුව ඒ තුලම තියාගන්න නම් අපිට කාලයක් හුරු වෙන්න වෙනවා නේද? ඒ හුරු කරන්න දැන් අපි ඇඟිල්ල උඩ බෝලයක් තියාගෙන අපි වටපිට බැලුවොත් එහෙනම් මොකද වෙන්නේ? වටපිට බැලුවොත් තියන්න පුළුවන්ද? බැහැ නේද? එහෙම නැත්නම් අපි මේ තවත් එහෙම වගේ බෝලේ තියාගෙන කතා කර හරි එහෙම දෙයක් කරන්න ගියොත් එහෙමත් කරන්න බැහැ අපිට නේද? එහෙනම් සම්පූර්ණ කිසිම දෙයක් කෙරෙහි අවධානයක් නැතුව එයාට දැන් මේ ඇඟිල්ල නේද? ඇඟිල්ල උඩ තියෙන බෝලේ කරාම අවධානම තිබෙන්න ඕනේ. එහෙනම් සෑහෙන දැඩි වෙහෙසක් තියෙන්න ඕනේ. ඒක තිබ පමණින් එහෙම තියෙන්නේ වැටෙන්න පුළුවන්. නොවැටෙන විදිහට දැඩි උත්සාහයක්, දැඩි පාලනයක් දැන් එයාගේ මේ සිතේ ඇති කර ගන්න ඕනේ නේද? එහෙනම් ඒතකොට එහෙනම් ඊටත් වඩා අමාරු දෙයක් තමයි අපි මේ සිතක් එක අරමුණක් තුල තබා ගන්නවා කියන එක. නේද? අපි ඒකට අපි නිතරම උත්සාහ කරනවා මේ හිතක් සමාධිමත් කරන්න. සමාධිමත් කරන්නට නම් යම් කිසි කුසලාරම්මණයක් හිතට දෙන්න ඕනේ නේද? කුසලාරම්මණයක් ලබා දෙමින් ඒ අරමුණෙහි සිත අරමුණු කරගෙන සිතෙන් ඒ අරමුණ අත නොහැරෙන විදිහට දැන් අපේ මනස පවත්වා ගන්න ඕන. එහෙනම් ඒ අරමුණ කෙරෙහි දැඩි අවධානයක් තියෙන්න ඕනේ. ඒ අරමුණ කෙරෙහි දැඩි සිහියක් අපි සිහියේ මනාකොට එළබා තබා ගන්න ඕනේ. ඒ වගේම ඒ සිහිය අත නොහැරෙන විදිහට දැඩි වීරියක් ඒ අරමුණෙහි අපි තබා ගන්න ඕනේ නේද? එතකොට මේ වගේ දැඩි සිහියකින් දැඩි වීරියකින් නුවණින් යුක්තව අරමුණ හොඳට විමසමින් අපි මේ හිත එක්තෙන් කරගන්නට උත්සාහය දරා ගන්න ඕන. එහෙනම් එහෙම තබද්දී අපිට හුරු පුරුදු කරපු නොයෙකුත් අරමුණු මේ හිතට එන්න පුළුවන් නේද? දැන් අපි හොඳට සම්පූර්ණ වීරිය මෙහෙම තියාගත්තත් දැන් දැඩි හුලඟක් එහෙම බාහිරින් ආවොත් මොකද වෙන්නේ? ඒත් බෝලේ ඇදගෙන වැටෙනවා නේද? ඒ වගේ අපිට දැන් හිතට අරමුණක් දුන්න පමණින් දීගෙන ඉන්නකොට එන්න පුළුවන් එකපාරට අපි ඇසුරු කරපු බලවත් අරමුණු තියෙනවා. අපි ලෝභයෙන් ඇසුරු කරපු, ද්වේෂයෙන් ඇසුරු කරපු නේද? මේ වගේ යම් කේස් එකට අනුව ඇසුරු කරපු, ආසා කරපු අරමුණු ඕන තරම් මේ භාවනාවක් කරන වෙලාවට හිතට ඇති වෙනවා. එහෙම ඇති වෙනකොට ඒ බලවත් අරමුණු ඇති වෙච්ච වෙලාවට ඉබේමයි වහාම අපේ ඒිර අරමුණෙන් අතහැරිලා ඒ අනිත් අරමුණට යන්න ගන්න. ඒ ගිය හැටි ටක් ගාලා ඒ අරමුණ ඒ කියන්නේ කුසල ආරම්මණයෙන් අතහැරිලා ඒ සිහි වෙච්ච අරමුණට යම් මොහොතකද හිත පනින්නේ ඒ පැන්න පමණකින් වහා ලෝභයෙන් ටක් ගාලා ඒක අල්ල ගන්නවා. නේද? එහෙම නැත්නම් වහා ද්වේෂයෙන් ඒ අරමුණ අල්ල ගන්නවා. ඒතර හුරු පුරුදු කරපු ලෝභයකින්, ද්වේෂයකින් නැත්නම් වෙනත් කෙලෙසකින් ඒක අල්ලගත්ත හැටිය එතනින් අත හරිනවා කියන එක ලේසි නෑ. හරියට අර කොහොල්ලා ගුලිය අතේ ගෑවෙච්ච මාත්‍රය විතරයි. ගෑවුණු මාත්‍රයෙන් මේක ඇලෙනවානේ. ඒක ගලව ගන්න දැඩි වෙහසක් දරා ගන්නට වෙනවා නේද අපිට.
ඒ වගේ තමයි හිතට වෙනත් අරමුණක් ආපු පමණින් ලෝභයෙන් ටක් ගාලා පිළිගත්තා නම් ඒ අරමුණ එතන ඒ වෙලාවට අතහරින්න ලේසි නෑ. දැඩි වෙහෙසක් දරා ගන්න. අල්ල ගන්නවා වගේ නෙමෙයි අතහරින්න දැඩි වෙහෙසක් දැඩි වීරයක් මේ ඇති කරගන්න සිද්ධ වෙනවා නේද? ඒ නිසා මේ වගේ ඒ බඳු අරමුණෙහි සිහි නුවණ හුරු කරන කෙනාට යම් මොහොතක බාහිර අරමුණක් ආවොත් ඒ අරමුණ සිහි කළ පමණින්ම මේක මේ කමඨහන් අරමුණ නෙමෙයි කුසල ආරම්මණය නෙවෙයි මේ ලෝභයට හිත අරමුණක් මේක ද්වේෂයට හිත අරමුණක් මේ පෙර ඇසුරු කරපු අරමුණක් මේ ආදී වශයෙන් සිහි කරපු පමණකින් යාට හැකියාවක් ලැබෙන ටක් ගාලා ඒ අරමුණ හිතින් අත්හැරලා නැවත කුසල ආරම්මණයටම හිත පවත්වා ගන්න අරගන්න නේද? ඒතර ඒ වගේ අපිට මේක හිතක් සංසිඳවා ගන්නට අපිට කාලයක් කෙනාගේ సంతානය තුල වැඩිච්ච ඉඳුරන් වල ඉන්ද්‍රිය ධර්මයන්ගේ ශක්තිය මත ඒ නීවරණාදී කෙලෙස් දුරු කරලා කුසලාරම්මණය තුල මනාවකට හිත පිහිටවා ගන්න හැකියාව තියෙනවා. සමාධිය දියුණු කර ගැනීමේ හැකියාවක් තියෙනවා නේද? එහෙනම් අපිට අන්න ඒ වගේ එක්තෙන් කරගත්තා වූ මනසකින් යම් මොහොතක හිතක් එක්තෙන් කරගත්තා නම් වෙනත් අරමුණු කරා හිතක් යන්ට නොදී එකම ආරම්මණයක එකම තැනක හිත තියාගන්න පුරුදු කරගත්තු මට්ටමට හොඳින් ස්ථාපිත වූ සමාධි ගතියක් ඇති වුණා නම් අනේ බඳු සමාධිමත් වූ හිත උපකාර කරගෙන ඒ බඳු සමාධිමත් වූ තැම්පත් වූ මනස උපකාර කරගෙන තමයි දැන් එයා කුමක ඇත්ත බලන්නේද මේ සත්‍ය පුද්ගලෙක් කෙනෙක් ආදි වශයෙන් කියන්නව තැන පවතින යථාර්ථය දැක ගන්න මනාවකට හැකියාව එයාට තියෙන නේද? ඒතර එහෙනම් එයාට බොහොම පහසු මොකද නැත්තම් වෙන්නේ එහෙම සමාධිමත් වෙච්ච තැම්පත් වෙච්ච නොවුණු මනසකින් යුක්තව අපි රූපය අරගෙන මෙනෙහි කරන්න ගත්ත හැටිය රූපය මෙනෙහි කරන්න ගත්ත හැටිය ඉන්නේ අර නීවරණයන්ගේ වශයෙන් ඇසුරු කළා වූ යම් කිසි අරමුණක්. ඒ ටක් ගාලා කැළමෙන එක්ක මේ කාමච්ඡන්දයෙන් ටක් ගාලා පීඩාටපත් කරනවා නේද? එහෙම නැත්තම් උද්දච්චයකින් මේ අරමුණේ ටක් ගාලා වෙනත් අරමුණකට විසිර ගන්න යනවා. නාන අරමුණට විසිරීමටපත් වෙන්න ගන්නවා. ඒතර එහෙම ඒ වගේ ගති එහෙම වෙන්න තියෙන ගති ටික තමයි මේ යටපත් කළේ මොකෙන්ද? අර තැම්පත් වෙච්ච සමාධිමත් වූ මනසයි. එහෙනම් ඒ සමාධිමත් මනස ශක්තිමත් වෙන්න ඕනේ. සාමාන්‍යයෙන් මේ ස්වල්ප මාත්‍රෙන් ඇති වුණු සමාධිය අපිට බලවත් නැහැ, ශක්තියක් නැහැ. යථාර්ථයේ දකින පරමාර්ථ ධර්මයක් හිත තුළ අරමුණු කරගෙන මනාකොට මේ විමර්ශනය කරන්නේ නේද? ටික වෙලාවක් කිය හැටි ටක් ගාලා වෙනත් අරමුණට යනවා. එතකොට අපිට මේක වෙහෙසක් වෙනවා, හිත තව කැළඹෙන්න හේතුවක් වෙනවා, හොඳින් කරගන්නට බැරි වෙනවා නේද? ඒ නිසා අපිට සිද්ධ වෙනවා අපේ ටිකක් නීවරණ ධර්මයන් බලවත් ලෙස යටපත් වුණු මානසික මට්ටමක් ඒකාන්තයෙන් සකස් කරගන්න වෙනවා. එතකොට මේ වගේ විශේෂ සමාධි මට්ටමක් ඇති කරගන්නට අර වගේ නීවරණාදී කෙලෙස් වලින් බොහෝසෙන් පීඩාවටපත් කරන කෙනාට සිද්ධ වෙනවා මේ වගේ විශේෂ සමාධියක් ජීවිතය ඇති කරගෙන විදර්ශනාවකටපත් කරගන්න. නමුත් අපි විශේෂයෙන් දැනගන්න ඕනේ විදර්ශනාව සිද්ධ කරන්නට විදර්ශනාව සිද්ධ කරන්න අනිවාර්යයෙන්ම මේ වගේ ප්‍රබල සමාධියක් අනිවාර්යයෙන්ම ඇති කරගන්න ඕනාමයි කියලා සිළු දෙනාටම සාධාරණ එකක් නෙමෙයි. මොකද බුදුරජාණන් වහන්සේ විදර්ශනා වඩන යෝගියෝ දෙදෙනෙක් දේශනා කළා නේද? සමත යානික වශයෙන් විදර්ශනා වඩන කෙනෙක් ඉන්නවා. සමත යානිකින් නොවිච්ච විපස්සනා යානික වූ විදර්ශනා වඩන කෙනෙක් අපේ බුදුරජාණන් වහන්සේ පෙන්වනවා නේද? එහෙනම් මේ සමත යානිකයාගේ වශයෙන් විදර්ශනා වඩන්නට පිවිසෙනවා නම් ඒ සඳහා තමයි විශේෂයෙන් මේ සමාධිය හොඳින් ජීවිත හොඳින් ප්‍රබලමත් කරගන්න ඕනේ. ඒතර ඒකෙන් කියන්නේ නැහැ අනිත් කෙනාත් සමාධිය වඩන්න එපා කියන එකෙන් ඒ කියන්නේ නැහැ නේද? යා සමාධියක් ඇති කරගන්න ඕනේ. තියුණු ප්‍රඥාව යාට තියෙනවා නේද? ස්කන්ධ පිළිබඳව නැත්නම් ආයතන 12 ආයතනයන්ගේ වශයෙන් හෝ නැත්නම් 18 ධාතුන්ගේ වශයෙන් හෝ ඒ පරමාර්ථ ධර්ම පිළිබඳව හොඳ අවබෝධයක් ගැඹුරු පුළුල් අවබෝධයක් යම් කෙනෙකුට තියෙනවා. පටිසම්පාදයේ පිළිබඳ මේවා ගැන හොඳ පුළුල් ගැඹුරු තියුණු අවබෝධයක් යම් කෙනෙකුට තියෙනවා නම් ඒ තියුණු ප්‍රඥාව ඇත්තා වූ තැනැත්තා හට විශේෂයෙන් සමාධියක් නොවඩා ඒ ප්‍රඥාවෙන්ම මේ හිතක් සමාධිගත කරමින් විදර්ශනා කරන්න පුළුවන්.
ප්‍රඥාවෙන් විදර්ශනා අරමුණ අරගෙන මානසිකාරය කරනකොට ඒ ප්‍රඥාවෙම සමාධිය ඇති වෙනවා. ප්‍රඥාවෙම සමාධිය ඇති වෙමින් තමයි ඒ පරමාර්ථ ධර්ම විදර්ශනා අරමුණු මනාකොට නුවණින් දැක ගන්න හැකියාව තියෙනවා. ඒ නිසා ඒ විදර්ශනා යානිකයාගේ වශයෙන් අපිට පෙන්වපු කාරණය. එහෙනම් අපි මේ විශේෂ සමාධියක් දිනු කරගෙන නීවරණ ආදී හොඳ යටපත් කරගත්තු මනසක් ඇති කරගන්නට නම් අපිට සමාධියක් ඇති කර ගැනීම විශේෂ කාරණාවක් වෙනවා නේද? එහෙනම් අපි බැලුවොත් එහෙම ඒ සමාධිය නැත්නම් චිත්ත විසුද්ධි කියන කාරණාව අපේ ජීවිතේ සම්පාදනය කරගන්නට නම් අපි ඒ සිතේ ඇතිවෙනා සමාධිය පිළිබඳව දැන ගැනීම කරගන්න ඕනේ නේද? එතෙන්දී එහෙනම් සමාධිය කියලා කියන්නේ මොකක්ද කියන එක අපි තේරුම් ගන්න ඕනේ නේද? සමාධිය කියන්නේ මොකක්ද කියලා අපි අහුවොත් එහෙම මොකද්ද සමාධිය කියන්නේ? අපි සාමාන්‍ය හුරු වෙලා ඉන්නෝ නේද? සමාධියක් කියනකොට අපි සාමාන්‍යයෙන් කියන එක අරමුණක තියා ගන්නවා. අපි සාමාන්‍ය හුරුවට කියනවා. නැත්නම් හිතේ විසිරෙන්නේ නැති බව. නේද? ඔය ඔක්කොම කරුණු හරි. ඒ ඔක්කොම සමාධිය ස්වභාවයක් නේද? අපි ගත්තොත් එහෙම දැන් අපිට ධර්මයේ වශයෙන් ගන්නකොට නැත්නම් අපි ගත්තොත් එහෙම විශේෂයෙන් සමාධිය කියලා ගන්නකොට කුසල සිතේ පවතිනා වූ ඒකාග්‍රතාවය තමයි සමාධිය කියලා කියන්නේ. මොකද කුසල සිතේ පවතිනා සමාධිය කියලා විශේෂයෙන්ම කියන්න හේතු වෙන්නේ ඇයි? මේ සමාධිය කියන එක නැත්නම් මේ ඒකාග්‍රතාවය කියන එක හැම සිතකටම සාධාරණයි. අකුසල සිත්වලත් මේ ඒකාග්‍රතාවය තියෙනවා. විපාක සිත්වලත් මේ ඒකාග්‍රතාවය තියෙනවා නේද? ක්‍රියා සිත්වලත් මේ ඒකාග්‍රතාවය තියෙනවා. එතකොට මේ වගේ කුසල සිත්වලත් මේ ඒකාග්‍රතාවය තියෙනවා. එතකොට යම් ආකාරයකට සිතක් උපදී නම් ඒ හැම සිතකම මේ ඒකාග්‍රතාවය තියෙනවා. නමුත් මේ හැම සිතකම ඇත්තා වූ ඒකාග්‍රතාවය සමාධිය කියලා කියන්නේ නැහැ. සමාධිය කියලා කියන්නේ නැහැ නේද? එහෙනම් සමාධිය කියනකොට සාමාන්‍ය දැන් එක සිතක පවතිනා වූ ඒකාග්‍රතාවය එපමණකින් හටගෙන ඒක නැති වෙන්න පුළුවන්. ඊළඟට පහළ වෙන්නා වූ සිත විනත් අරමුණක් අරගෙන මේ ඒකාග්‍රතාවය තියෙන්න පුළුවන්. නමුත් අපිට එතකොට එයාට එක අරමුණක් තුල ඒකාග්‍රතාවය තිබුණා වෙන්නේ නැහැ නේද? එතකොට එකම ආරම්මණයක් තුල මේ ඒකාග්‍රතාවයේ ආසේවනය වෙනවා. එකම ආරම්මණයක් අරමුණු කරගෙන ඒ අරමුණම නුවණින් මෙනෙහි කරමින් ඒ අරමුණේම මේ ඒකාග්‍රතාවය දිගින් දිගට පවත්වනවා. නැවත නැවත ඒ අරමුණේම ඇසුරු වෙනවා නම් ඒ ඇසුරු වෙන මේ සේවනය වෙන ඒකාග්‍රතාවය තමයි අර සමාධි කියන විශේෂ මට්ටමකටපත් වෙන්නේ නේද? සමාධි කෙනෙකුට එහෙනම් අර ඒකාග්‍රතාවයේ ඇසුරු වෙන බලවත් ලෙස ඇසුරු වෙනකොට එකින් එක සමාධිගත මේ ඒකාග්‍රතාවය ඇසු වෙනකොට සමාධි බලවත් වූ ඒකාග්‍රතාවය බඩපත් වෙනවා. බලවත් වූ ඒකාග්‍රතාවයක් වෙනකොට ඒක අන්න ඒක තමයි අර ඇසුරු වෙච්ච ආසේවන නැවත ආසේන වුණු ඒ ඒකාග්‍රතාවයේ සමාධිය කියලා අපි කතා කරනවා නේද? එහෙනම් අපි දැන් කුසල් සිතේ ඒකාග්‍රතාවය කියනකොට අපි කුසලයක් දැන් දානමය කුසලයක් කරනවා නම් දානමය කුසලයේම අරමුණු කරගෙන තමයි දැන් යායේ කුසල් සිත් පවතින්නේ නේද? ඒතකොට මේ කුසල් සම්පූර්ණම කුසල් සිත් පරම්පරාව ගියා නම් දානය අරමුණු කරගෙන ඒ සියලු සිත්වල තිබෙනා වූ ඒකාග්‍රතාවය දානයම අරමුණු කරන් නැවත ආසනය වෙමින් යම් මේ සිතක් ඒකාග්‍රතාවයෙන් බලවත් වුණා. ඒතකොට ඒ ඒකාග්‍රතාවයෙන් අර නීවරණ ධර්ම යටපත් කළා. ඒක යටපත් වෙච්ච මට්ටම සිද්ධ වුණා. ඒතකොට ඒ මට්ටමිනුත් එයාගේ සමාධියක් තියෙනවා නේද? නමුත් ඒතකොට දැන් අපිට විශේෂී සමාධියක් වෙන්න නම් විදර්ශනා වැඩිමකට උපකාර වෙන සමාධි මට්ටම ගන්නකොට ඒ වගේ සමාධිය අපිට ප්‍රමාණවත් නැහැ නේද? යම් දානයක් අරමුණු කරන් අපිට යම් කාලයක් තුලදී ඒකාග්‍රතාවයක් තිබ්බනම් ඒක අපිට මේ විශේෂ ලොකු බලයක් ශක්තියක් එතන සාමාන්‍ය කෙනෙකුට ඇත්තේ නැහැ. ලොකු විදර්ශනාවකට යන තරම්. මොකද එයාට දානය කියන කුසලය කරන තුරු තදංග වශයෙන් කෙලෙස් යටපත් කරමින් පහළ වුණා වූ ඒකාග්‍රතාවයක් තමයි එතනදී පවතින්නේ. හින්දා ලොකු බලපෑමක් ඒකෙන් වෙන්නේ නැහැ. නමුත් ඒකත් සමාධියක්. නේද? ඒ කුසාසිතේ තියෙන සමාධියක්. එහෙනම් අපි දකින්න දැන් සමාධිය කියලා කියන්නේ කුසල චිත්තයාගේ තිබෙන ඒකාග්‍රතාවය නේද? කුසාසිතේ ඇත්තා වූ ඒකාග්‍රතාවය සමාධියයි කියන බව අපි නුවණින් දැනගන්න ඕනේ. ඒක සමාධිය කියනකොට එහෙමයි. ඊට පස්සේ සමාධිය අපි දැනගන්න ඕන කවර අර්ථයකින්ද සමාධිය කියලා කියන්නේ කියන කාරණා. කවර අර්ථයකින් සමාධිය කියනවාද කියන කරුණු වශයෙන්ුත් අපි ඒක
දැන ගැනීම කරන්න ඕන නේද? ඒතර කුමන අර්ථයකින්ද මේ සමාධිය කියලා කියන්නේ? සමාධියේ වෙන්න වර්ථය තමයි මොකන්ද? ඒ කියන්නේ චිත්ත චෛතසික ධර්මයන්ට විසිරෙන්නට දෙන්නේ නැති බව. අපි අර සීලය කතා කරනකොට අපි කතා කළානේ සමාධි කවර අර්ථයකින්ද සීලය කියන්නේ කියලා නේද? ඒතර අපි ඒක කතා කළා සමාදාන අර්ථය සහ උපදාන අර්ථයෙන් සීලය කියලා කියනවා කියලා. ඒතර එතනදී සීලය තුලත් අපි කතා කළා සමාදාන අර්ථයක් ගැන නේද? සමාදාන අර්ථයක් සීලය ඇති බව පෙන්වනවා. එතනදී මේ සමාදාන අර්ථය කියලා කිව්වේ මොකද්ද? එතන පෙන්වුවේ කුසල කාය කර්මාදීන්ට විසිරෙන්නට ඉඩ නොදෙන බව නේද? කුසල කාය කර්මාදීන්ට විසිරෙන්නට ඉඩ නොදෙන බව සීලයේ තිබෙනා වූ සමාදාන අර්ථය කිව්වා. සීලයේ තිබෙන අර්ථය. එහෙනම් සමාධියේ තියෙන අර්ථය සමාධිය කියපු ධර්මයේ ඇත්තා වූ අර්ථයක් තමයි ඒකේ තියෙන සමාදාන අර්ථය. ඒකේ තියෙනා වූ සමාදාන අර්ථයට කියන්නේ කොහොමද? ඒක අර චිත්ත චෛතසික ධර්මයන් වලට විසිරෙන්නට ඉඩ දෙන බව. ඒතකොට අරකට වැඩිය පුළුල් පරාසයක්. දැන් අරක වෙන කුසලාදී කාය කර්ම වලට විසිරෙන්නට නොදෙන බව. කිව්වා මිසක් විශේෂයෙන් මේ සීල ආකාරයෙන් චිත්ත චෛතසික වලට විසිරෙන්නට ඉඩ නොදෙන බව කියන එක කිව්වේ නැහැ නේද? එහෙනම් මෙතනදී චිත්ත චෛතසික වලට විසිරෙන්නට ඉඩ නොදෙන බවක් වුණාද ඒ අර්ථය තමයි සමාධියේ තිබෙනා වූ අර්ථයේ බවට පත් වෙන්නේ. හරියට අර දැන් අපි අලු ටිකකට වතුර බින්දුවක් වැට්ටුවොත් මොකද වෙන්නේ? වතුර බින්දුවක් එක්ක අලු ටිකට වහා ඒ වතුර බින්දුවේ ඔක්කොම එකට කැටි වෙනවානේ නේද? එකට කැටි වෙන බඩපත් වෙනවා. එතකොට වතුර බින්දුව නැති කල්හි අපි දැන් හුලඟක් පිම්බුවොත් එහෙම මොකද වෙන්නේ අර අලු ටිකට? ඒක විසිරලා යනවානේ නේද? හුලඟක් ආවොත් ඒක සම්පූර්ණ විසිරීමටපත් වෙනවා. ජල බින්දුවක් දැම්මොත් අර විසිරෙන්න තියෙන ඒවා ටික ඔක්කොම මේ ජල බින්දුවේ ඔක්කොම එකට හකුලවා ගන්න. එකට කැටි කර ගන්න නේද? ඒක ඊට පස්සේ විසිරෙන්නේ නැහැ. ඒ වගේ අපේ මේ හිතේ සමාධි ගතිය මේ අර කියන්නේ චිත්තයසිකයන්ට විසිරෙන්නට ඉඩ දෙන්නේ නැහැ කියනකොට අපි ඒකානව දැනගන්න ඕන. එහෙනම් අන්න මේ විදිහට මොකද්ද? සමාධිය ඇති වෙනකොට මේ විසිරෙන්නට හිත නානා අරමුණු වල නොඑක් විදිහට විසිරෙන්නා වූ මේ චිත්තසික ධර්මයන් වලට විසිරෙන්නට ඉඩ දෙන්නේ නැතුව ඒ අරමුණේම මේ චිත්ත චෛතසිකයන් එක්තැන් කරලා තබා ගන්නවා නේද? විසිරෙන්න දෙන්නේ නැහැ. ඒ අරමුණේම චිත්ත චෛතසිකයෝ කැටි කරලා එක් කරලා තබා ගන්නවා. එතකොට ඒක වෙන්නේ කොහොමද? අර කියන සමාධි නිසා. සමාධිය ඇති වෙනකොට සමාධියෙන් වෙන අර්ථය තමයි ඒක නේද? චිත්ත චෛතසික වලට විසිරෙන්න ඉඩ නොදෙන අර්ථය. ඒතර ඒ අර්ථය ඇති කරගන්න තමයි අපි සමාධියක් ඇති කරගන්න ඕන. එහෙනම් ඒ චිත්තජයසික වලට විශේෂයෙන් ඉඩ දීමක් නොවුනොත් එහෙම අන්න අපි ගන්න අරමුණේ මනාකොට හිත පවත්වා ගන්න පුළුවන්. රූපාලම්බනයක් විතර දුන්නා නම් රූපාලම්බනයේම චිත්තජයසිකයෝ විශේෂයෙන් නොදී ඒ රූපාලම්බනයේම සිත එක්තෙන් කරගෙන තබා ගන්න. එහෙම තිබුණොත් ඒ අරමුණ මනාකොට කැමැති පරිදි නුවණින් මනසිකාර්ය කරන්න පුළුවන්. නේද? හොඳට මනසිකාර්ය කරමින් ඒ අරමුණ අවබෝධ කර ගැනීම හැකියාව තියෙනවා. ඒතර එහෙනම් අන්න ඒ අර්ථය තමයි සමාධියේ තියෙන සමාදාන අර්ථය. මොකද්ද? චිත්ත චෛතසික වලට විසිරෙන්නට ඉඩ නොදෙන බව. ඒක තමයි සමාධියේ තිබෙන සමාදාන අර්ථය වශයෙන් අපි දත යුතු වන්නේ. හරි. එහෙනම් ඒ විදිහට අපි සමාධිය පිළිබඳව දැන ගැනීම කරන්න. සමාධිය දැන් සිතක සමාධිය දියුණු කරගන්න කෙනෙක් ඒ අර්ථ වශයෙන් සමාධිය Tamanට තේරුම් ගන්න ඕන. වැටහීම ඇති කර ගත යුතුයි. හරි. ඊට පස්සේ අපි සමාධිය පිළිබඳව තේරුම් ගන්න ඕන සමාධියේ තිබෙන සමාධියේ ලක්ෂණය. සමාධියෙන් කෙරෙන කෘත්‍ය මොකද්ද? සමාධියෙන් කෙරෙන දෙයක් තියෙනවා. ඒ කෘත්‍ය වශයෙන් සමාධිය දැනගන්න ඕන නේද? ඒ සමාධිය නිසා නුවණට සමාධිය පිළිබඳව නුවණට වැටහෙන ආකාරයක් තියෙනවා. ඒ සමාධියේ නුවණට වැටහෙන ආකාරයක් තියෙනවා. ඒ වශයෙන් අපි නුවණින් දැනගන්න ඕන. ඊට පස්සේ මේ සමාධියට තියෙන ආසන්න හේතු ආසන්න කාරණාව සමාධිය හටගන්න තියෙන ආසන්න කාරණාව මේ වශයෙන්ුත් අපි මේ සමාධිය පිළිබඳව දැන ගැනීම අපි කරන්න ඕන නේද? එහෙනම් සමාධියේ තිබෙන ලක්ෂණය තමයි මොකද්ද? සමාධියේ තියෙන ලක්ෂණය තමයි ඒ කියන්නේ නොවිසිරෙන බව නේද? නොවිසිරෙන බව නැත්නම් අවික්ෂිප්ත බව කියන්නේ විසිරෙන්නේ නැති බව තමයි නැත්තම් නොසන්සුන් බව තමයි මේ සමාධියේ තිබෙන ලක්ෂණ.
ඒක සමාධියටම ආවේනික වුණා ලක්ෂණක්. වෙනත් ධර්ම වලට නැති නේද? ඒ කියන්නේ සිහියට නැති, ප්‍රඥාවට නැති, වීර්ය කියපු මේ ධර්ම වලට නැති විශේෂ වූ ලක්ෂණය තමයි ඒ නොසෙල්වෙන නැත්නම් අවික්ෂිප්ත වූ ස්වභාවයෙන් හටගන්න මේ ගතිය නේද? යම් සිතක නොසෙල්වෙන බවක් වුණා නම් ඒක තමයි ලක්ෂණය. අපි සමාධිය හඳුනා ගන්න තියෙන ලක්ෂණය තමයි අන්නේ ලක්ෂණය කියන කාරණා. ඒ වශයෙන් සමාධියේ ලක්ෂණය අපි නුවණින් දැන ගැනීම කරන්න ඕන. හරි. ඊට පස්සේ අපි සමාධියෙන් කෙරෙන කෘත්‍යයක් තියෙනවා. සමාධියෙන් කෙරෙන දෙයක් තියෙනවා නේද? මොකද්ද සමාධියක් ඇති වුණාම දැන් සමාධිය පවතින කෙනෙකුට ඒ සමාධිය නිසා වෙන දේ මොකද්ද අපිට? කුමන කටයුත්තක්ද දෙකකින් වෙන්නේ? සමාධියෙන් වෙන එක තමයි වික්ෂිප්ත භාවයේ දුරු කරනවා. සමාධියෙන් වික්ෂිප්ත බව, සිතේ විසිරෙන බව දුරු කිරීම කියන මේක सिद्ध කරන්නේ මෙන්න මේ කියන සමාධිය. ඒතකොට ඒක තමයි සමාධියෙන් කරන කෘත්‍යය. හරි? විසිරෙන භාවයක් ඇතැතිව සංසුන් භාවය පවත්වන්න බෑ. ඒ නිසා ඒ හින්දා වෙන්නේ නොසන්සුන් බව දුරු කරන්න ඕන. නේද? සංසුන් භාවය දුරු කිරීම සිද්ධ වෙන්න ඕන. ඒක සමාධියෙන් කරන දෙයක්. ඒතකොට ඊට පස්සේ අපි දැනගත යුතු වෙනවා සමාධිය නිසා අපිට වැටහෙන ආකාරයක් තියෙනවා. සමාධිය මොන විදිහටද අපිට වැටහෙන්නේ? සමාධිය කියන එක වැටහෙන්නේ සමාධියක් කියනකොට පවතී නම් එයාට වැටහෙනවා මෙන්න මේ සමාධිය නිසායි මට දැන් මේ කාරණා මේ වැටහෙන්නේ. මේ විදිහට වැටහෙන්නේ කියන එක තේරුම් ගන්න ඕනේ නේද? කොහොමද අපිට ඒක වැටහෙන්නේ? ඒක තමයි ඒ කියන්නේ කම්පාවටපත් වෙන්නේ නැති බව. උද්දච්චය හේතු කරගෙන මෙයක් කම්පාවටපත් වෙන්නේ නැහැ. අපි සාමාන්‍යයෙන් කියන ආරෝග්‍ය දැන් සමාධිමත් වෙලා ඉන්නකොට ඒ වගේ එක තැන තුල ඉන්නකොට දැන් නම් මේ නීවරණ වලින් කෙලෙස් ධර්ම වලින් මම කම්පා වෙන්නේ නැහැ නේද? කිසිම දෙයකින් දැන් මගේ හිත කම්පාටපත් වෙන්නේ නැහැ. මගේ හිත දැන් කිසිම දෙයකින් විසිරියනපත් වෙන්නේ නැහැ කියලා අපි කතා කරන්නේ අර වැටහිච්ච ආකාරය. සමාධිය නිසා වැටහිච්ච බව කියලා. හරි. එහෙනම් අන්න ඒ වශයෙන් අපි මේ සමාධිය වැටහීම් වශයෙන් අපි නුවණින් තේරුම් ගන්න ඕන. ඒ කියන අට්ටම. ඊට පස්සේ අපි සමාධිය ඇති වෙන්න තියෙන ආසන්න කාරණාව. සමාධිය ඇති වෙන්න තියෙන ආසන්නම කාරණාව තමයි මොකන්ද? සමාධිය ඇති වෙන්නට බොහෝ හේතු තියෙනවා. බොහෝ කරුණු කාරණා තියෙනවා. නමුත් ආසන්නම හේතුව තමයි මොකද්ද? සැපය. අර කියන්නේ සුඛිනෝ චිත්තං සමාධියති කියලා කියන නේද? සුඛිනෝ චිත්තං සැපවත් වූ සිත සමාධිය ඇති කරලා දෙනවා. නේද? ඒ හින්දා එහෙනම් අර සැපය තමයි සමාධිය ඇති කරන්න තිබෙන ආසන්න කාරණා. එහෙනම් අපි කරන භාවනා වෙනකොට සමාධියක් ඇති වුණා නම් සමාධියක් ඇති වෙනකොට අපේ සිතත් කය දෙකේ සැපවත් භාවයක් තිබෙන්න ඕන. ඒ සැපවත් භාවය ඇති වෙන්නේ කුමක් නිසාද? අර අපේ හිතයි කය දෙකම කලඹපු නේද? කලඹීම සිද්ධ කරපු අර නීවරණ ධර්මයෙන් යටපත් වෙනකොට. නීවරණ ධර්මයෙන් යටපත් වෙනකොට මේ කුසල ධර්ම, කුසල සිතුවිලි වර්ධනය වෙනවා නේද? කයේ තිබෙනා මේ කුසල සිත් තුළ තිබෙන අර කුසල සහගත වූ ලහුතා ධර්ම නේද? චිත්තජාසික වූ ලහුතා, ඒ වගේම මේ කුසල කම්මඤ්ඤතා කියන මේ චෛසිකයන් නේද? මේ වගේම මෙන්න මේ වගේ ලහුතා, මුදිතා, කම්මඤ්ඤතා ආදි වශයෙන් මේ කුසල සිතුවිලි වල වර්ධනයක් වෙනවා. එහෙම ඇති වෙනකොට ඒවා ඒ සිත් වලින් මේ උපදන්නා වූ සියුම් රූපයන් කයට බොහොම පහස සහිත, කයට බොහොම සැහැල් බව ඇති කරන සිත් මේ රූපයන් ඒ සිත් වලින් උපදවන්නේ. එතකොට ඒ කායික වශයෙන් උත්තර සැපයක් ඇති කරලා දෙනවා. නීවරණයෙන් යටපත් කරලා අර වගේ කුසල සිතුවිලි ධර්මයන් වර්ධනය වෙනකොට වෙන්න මානසික පැත්තෙන් බොහෝ සැපයක් සැහැල්ලුවක් ඇති කරලා දෙනවා. නේද? අපි භාවනාවට සිත මනාකොට කර්මන්නේ බාටපත් කරලා දෙනවා. එහෙම වෙන්න දේ තමයි හිත සමාධිය ඇති කරන්නේ. අර වගේ දේවල් හිත කය සිත දෙකම සැපවත් කරනවා, සැප ඇති වෙනවා. සැපවත් වෙන්න එපමණකින් සිතක් සමාධිගත වෙනවා. එහෙනම් සමාධිය කියන්නේ මේ අර සැපය ආසන්න කාරණාව කොටගෙන පවතින ධර්මය. ඒ වශයෙන් අපි නුවණින් ඒක තේරුම් ගන්න ඕන. හරි. එහෙනම් දැන් අපි සමාධිය තේරුම් ගත්තා. සමාධිය කියන්නේ කවරක්ද කියන කාරණාව වශයෙන් තේරුම් ගත්තා. සමාධියේ අර්ථය කවර අර්ථයකින් සමාධිය වෙනවාද කියන එක අපි ඒ සමාධිය පිළිබඳව තේරුම් ගත්තා. ඊට පස්සේ ලක්ෂණ රස කෘත්‍ය ලක්ෂණ රස ඒ කියන්නේ රස කියන්නේ එතනදී කෘත්‍ය කියන එක, සමාධියෙන් කෙරෙන දේ කියන එක, සමාධිය නිසා වැටහෙන දේට අපි කතා කරනවා පච්චුපට්ඨානයි කියලා. සමාධියේ තියෙන පච්චුපට්ඨානයි. එහෙම නැත්නම්
සමාධිය වැටෙන ආකාරය, නුවණට වැටෙන ආකාරය. එතකොට සමාධිය ඇත්තා වූ පදට්ටානය. ඒ කියන්නේ සමාධියට ඇත්තා වූ ආසන්න කාරණාව. මොකද්ද කියන එක. තමයි අර සැපය කියන කාරණා නේද? ඒ වශයෙන් අපි සමාධිය උදන් තේරුම් ගත්තා. එතකොට සමාධිය දියුණු කරන කෙනෙකුට මෙන්න මේ කරුණ මේ කියන කරුණ පැත්තෙන් අවබෝධයක් වැටහීමක් දැන් එයාට ඇති වෙන්නට ඕන. ඒ කරුණ තමන්ගේ ජීවිතෙන් ප්‍රත්‍යක්ෂ ලෙස ඒ කරුණ තමන්ගේ තුලින් විද්‍යමාන තත්වයට පත් වෙන්න ඕන නේද? එතකොට මේ විදිහට යා සමාධිය තේරුම් ගන්න ඕන. එහෙනම් මෙන්න මේ ආකාරයට දැන් අපි සමාධියක් පිළිබඳ තේරුම් ගැනීම කළා. ඒතර එහෙනම් සමාධියක් අපි දැන් දියුණු කරන්නට නම් නේද? සමාධියක් වැඩිම කරන්නට නම් අපි සමාධියක් වඩන්න ඕනේ කොහොමද කියන කාරණාවත් අපි තේරුම් ගන්න ඕන නේද? සමාධිය දියුණු කරගන්නවා කියන එක අපිට පහසු දෙයක් නෙමෙයි. අපේ ජීවිතේ බොහෝ දේවල් කැප කරලා බොහෝ දේවල් අපිට ජීවිතේ අයින් කරලා ඒ සමාධිය වෙනුවෙන් අපේ ජීවිතේ බොහෝ සෙයින් කැප කරගත්තා වූ දීපයත්තම් බවට අපි පත් කර ගන්න ඕන නේද? එහෙනම් සමාධියක් ඇති කර ගන්නට නම් එයා සමාධිය වැඩිම සඳහා පිළිපදින්න ඕන කොහොමද? මූලික වශයෙන් තමයි අර මුලින් අපි කතා කරපු සීල විසුද්ධියෙන් යුක්ත වීම. නැත්නම් යම් සීලයක් තුල පිහිටන්න ඕන නේද? සීලයක් තුල පිහිටමින් එයා සමාධියක් වඩන්ට තිබෙන පලිබෝධ කර ධර්ම සමාධියක් වඩන්ට තිබෙන පලිබෝධ කර ධර්මයන් බැහැර කරලා නේද? දැන් අපි ධර්මයේ කතා කරන්නේ සමාධියක් වඩන්න තිබෙන පලිබෝධ කර ධර්ම තමයි මොනවද? දස පලිබෝධ කියන දේවල් නේද? දස පලිබෝධ වශයෙන් සමාධියක් වඩන්න කෙනෙකුට නිතරම පලිබෝධ කර වශයෙන් පිහිටන්නා වූ ධර්ම. මේ කරුණු ටිකක් තියෙනවා. දස විද පලිබෝධ කියලා. ඒතර ඒවා අපි සමාධියක් වඩන්න කෙනා සමාධියක් වඩන්නට ඒ බඳු දේවල් දුරු කරලා සමාධියක් වඩන්න පුරුදු කරන්න ඕන. එතකොට සියල්ලම එහෙම නැති කරන්න බැරි වේවි. නමුත් අපිට පුළුවන් හැකි සෑම පලිබෝධයක්ම දුරු කරගෙන භාවනා කරන්න අපි උත්සාහවන්ත වෙන්න ඕන නේද? උත්සාහවන්ත වෙනකොට ඒ උත්සාහවන්ත වෙන කාලයේදී අනිකුත් පලිබෝධයන් ටික බැහැර කරන්න උත්සාහය ඇති කරගෙන අපි ඒ සඳහා පිළිපැදීම කරන්න ඕන නේද? එහෙනම් ඒ වගේ සීලයක් තුළ පිහිටලා අර පලිබෝධයන් ඈත් කරලා එක දුහෝ පලිබෝධයක් තියෙනවා නම් ඒවත් අපි ඈත් කරමට හුරු කරලා අන තමන්ට සුදුසු තමන්ගේ චරිතයට ගැළපෙන මේ යම් සමත කර්මස්ථානය තෝරගන්න ඕන නේද? සමත කර්මස්ථානය තෝරගන්න. දැන් අපි පලිබෝධ මොනවද කියලා කෙටියෙන් මතක් කළොත් එහෙම දැන් තියෙන මොනවද? දැන් ඔය ආවාස පලිබෝධ. අපි ඉන්න හිටින තැන පලිබෝධයි නේද? භාවනා කරනකොට දැන් නිතර කවුරු හරි අපිට එනවා නම් එවිලා කතා බහ කරනවා නම් සමාධිය වඩන්න පලිබෝධයි නේද? ඒතකොට ඒ වගේ අපි ඉන්න තැන තියෙන මේ පලිබෝධ කියන ඒවා බැහැර වෙන්න ඕන සමාධියක් හොඳට වෙන්නකො. ඒවා අල්ප වෙන්න ඕන අපිට නේද? ඒ ආවාස පලිබෝධ ඊට පස්සේ නොඑක් කුලයන්ගෙන් වෙන්නව පලිබෝධ නේද? අපේ ඥාති කුල තියෙනවා. එතකොට වෙනත් ආකාරي කුලයන්. එතකොට අසල්වාසීන් මේ වගේ නැත්තම් අනිත් වෙනත් ආකාරය අයගෙන් ඒ කුලයන් වලින් අපිට වෙන්නව මේ බලපෑමක් වෙනවා සමාධිය වඩන්න. අපි ඒ කුලයන් වෙනුවෙන් අපි අපේ ජීවිතේ කැප කරමින් කරනවා නම් ඒ කුලයන්ගේ කටයුතු කිරීම සඳහා අපේ ජීවිත කැපවනවා නම් ඒවා අපිට බාධායි නේද? ඒවා අපිට අයින් වෙන්න ඕන. ඒතර ඒ වගේම තමයි ඊට පස්සේ අපිට නොඑක් ලාභයන් කෙරෙහි සිත අපේ ආසාවන් වලට පැත් වෙනවා. අපිට දැන් යම් කෙනෙක් කියලා අපිට කියනවා මේ බඳු ලාභයක් දැන් ඔබට ලැබෙන්න තියෙනවා. මේ තැනට ගියොත් මේ අසවල් කටයුත්තට ආවොත් මෙන්න මේ වගේ ලාභයක් ඔබට ලැබෙනවා. ඒතර එහෙම කියනකොට එයා ටික ආසාවක් ඇති වුණොත් අන්න දැන් ඒවා වලින් එයාව එයට බාධා කරනවා. සමාධි වඩන්න දෙන්නේ නැහැ. සමාධියක් වඩන්න හනකොට දැන් අරවට තමයි ආසාව ඇති වෙනවා. ඒත් ඒව අරගන්නට එයාට යන්න හිතෙනවා නේද? ඒ වගේ ඒවා ඒ ලාභ පලිබෝධයන් අපි ජීවිතේ නැති කර ගන්න ඕන. ඒතර ඒ වගේම තමයි ලාභ පලිබෝධ ඊට පස්සේ ඇති වෙන්නා වූ අපිට තිබෙනවා නොදක ඒ වගේ දැන් දීර්ඝ ගමන් බිම නේද? අද්දාන කියලා කියන්නේ නිතරම ගමන් බිමන් කියන්නේ නිතරම අපි ගමන් බිමන් යනවා. සමාධිය වඩන්නා වූ කෙනෙක් සමාධිය පුරුදු කරන්නා වූ කෙනෙකු විසින් නිතර ගමන් බිමන් යාම තියෙනවා නම් ඒක එයාට පලිබෝධයක් නේද? මොකද නොඑක් කරමුණු මුණු ගැසීම හේතු කරගෙන සිතක් අර වගේ නීවරණයන්ගෙන් කිලිටි වෙන්න පුළුවන්. ඒ නිසා ඒ සමාධි වඩන කාලයේදී යම් කාල පරාසයක් තුල නම් එයා සමාධි වඩන්න හුරු කරන්න උත්සාහ කරන්නේ ඒ කාල පරාසයේදී එයා ඒ ගමන් බිමන් වලින් ඈත් වෙලා ඉන්න ඕන. බොහොම අල්ප වූ මේ
කුසල ධර්මයක් පිටියෙන්නේ නැති නැත්නම් Tamanට ඊටාම අවශ්‍යතාවය අනුව සලකාගෙන ඒ ගමන් බිමන් සීමා කරගෙන පරිහරණය කරන්න ඕන නේද? ඒ විදිහට තියෙන ඒ ගමන් බිමන් සීමා කර ගැනීම. ඒතර ඒ වගේම තමයි මේ ඥාති පලිබෝධය. ඥාතියෙන් හේතු කරගෙන ඇති වෙන්නා වූ පලිබෝධ නේද? ඥාතින් අරබය ඇති වෙනකොට අපිට සමාධිය දිනු කරන කාලයේදී අපිට දැනගන්න ලැබුණොත් මගේ ඥාතියාට මේ වගේ කරදරයක් වෙලා. නැත්නම් මගේ ඥාතියාට මේ වගේ ඔන්න අසනීපයක් වෙලා. දැන් අපිට හිතෙනවා නේද? සමාධිය අත්හැරලා දාලා දැන් මේ කරදරෙන් මිදෙන්න එයා වෙනුවෙන් කැප කරනවා. නැත්නම් ඒ වගේ ඒ කටයුත්ත කළ දෙන්න අපිට හිත යොමු වෙනවා නේද? එතකොට දැන් අපිට ඒක පලිබෝධයක් නේද? ඒතර ඒ ඥාති පලිබෝධ තියෙනවා. ඒතර ඒ වගේ ඒවා අපේ සමාධිය වඩන කාලයේදී ඒබඳු දේවල් අපිට බාධාවක් කර ගැනීමක් අපි නොකර ගත යුතු වෙනවා නේද? ඒතකොට ඒ විදිහට ඒ වගේම ඒතකොට දැන් රෝග නැත්නම් ව්‍යාධි කියන මේ රෝග පලිබෝධ තියෙනවා. ඉතින් භාවනාවක් කරන කාලයේදී කොයිලේක නම් රෝග මොන හැදෙයිද කියන්න බෑ. භාවනාවක් වඩන්න ඉස්සෙල්ලත් පෙරත් නේද වඩන කාලයේදී නොයෙකුත් රෝග හැදෙන්න පුළුවන්. රෝගයන් හේතු කරගෙන අපි සමාධි වැඩිම භාවනා වැඩිම අපි මේ අත්හරිනවනේ. ඒවා මේ මග හරිනවනේ නේද? එතකොට ඒවෙන් මේ පලිබෝධ වලින් මුදන්ට නම් බොහෝසෙන් උත්සාහවන්ත වෙන්න ඕන. රෝගය සුව කර ගනිමින් සමාධි වඩන. ඉක්මනින්ම රෝගය සුව කර ගන්න උත්සාහ කරන්න ඕන. එහෙම නැත්නම් කොච්චර උත්සාහ කළත් ඒක රෝගේ සුව වෙන්නේ නැතිනම් එයා හිතන්න ඕන මොකද්ද මේ මා අනවරාග කාලේ පටන් මේ රෝග පීඩා මට හැදුනා. ඒ රෝග පීඩා නිසා තමයි මට මේ තාක් මේ සංසාරේ එන්ට හේතුනේ. රෝග පීඩා නිසා මට මේ දුක උරුම වුණා. ඉතින් තව තවත් මේ රෝගයන් වෙනුවෙන් රෝග සුව කරගන්නම මම අපකප වෙලා හිටියොත් මට කවදාවත් මේ සමාධියක් ගුණයක් පුරා ගන්න බෑ. ඒ නිසා රෝගයෙන් කුමන හෝ දෙයක් වේව මම මගේ මේ කුසල් සිතම වඩනවා කියලා දැඩි අදිෂ්ඨානයක් තබාගෙන එයාට භාවනා සඳහා යොමු වෙන්න කියලා අපිට බුදුන් වහන්සේ අනුශාසනා කරනවා. ඒ වගේ රෝගය සුව වෙන්නේ නැතිනම් අර වගේ බලවත් අදිෂ්ඨානයක් තබාගෙන මේ භාවනා කරන්න නිරත වෙන්න කියලා. නැත්නම් මුළු ජීවිතේම රෝගය වෙනුවෙන් කැප කරනවා. ඊට පස්සේ භාවනාව වෙන්නේත් නැහැ. රෝගේ සුව වෙන්නේත් නැහැ. එයාට ජීවිතේ අහිමි වෙලා යනවා නේද? ඒ නිසා තමයි අර වගේ අදිෂ්ඨානයක් තබාගෙන ඉව කරන්න කියන්නේ. අනිතකොට එහෙම මේ පලිබෝධ දුරු කරගන්න පුළුවන්. ඉතින් අන්න ඒ විදිහට නේද? ඒතර ඒ වශයෙන් පුරුදු වෙන්න ඕන. ඒතර දැන් ඔය ඊට පස්සේ ඔය ග්‍රන්ථ පරිහරණය. ග්‍රන්ථ පරිහරණය කියන්නේ ඒක හැම දිනාටම පලිබෝධයක් වෙන්නේ. ග්‍රන්ථ පරිහරණයේ පලිබෝධ වෙන්නේ දැන් ඒව අපි ඉගෙන ගනිමින්, ධාරණය කර ගනිමින්, සජ්ජානා කරමින්, ඒව නැවත නැවත අපි මතකේ තබාගෙන හුරු පුරුදු කරන ආකාරයට ඉගෙන ගන්නවානේ. ධර්මය නේද? ඒතකොට ග්‍රන්ථයන් ඒතකොට අන්න ඒක තමයි පලිබෝධ වෙන්නේ. අපිට භාවනාවක් කරනකොට සමාධියක් වඩනකොට හෝ එහෙම නැත්නම් වෙනත් භාවනාවක් වඩනකොට අපිට ඒකට දියුණීමේ නැත්නම් භාවනාවට උපකාර පිණිස අපි පොතක් පතක් බැලුවට අවුලක් නැහැ. අපේ භාවනාවේ දියුණුව මුල් කරගෙන. එතකොට ඒකේ දියුණුව සඳහා සප්පාය ධර්මයක් කියලාට ඇසුවට ගැටලුවක් නැහැ. ඒක අපිට සමාධියට නැත්නම් භාවනාවට දියුණුව සඳහාම තමයි ඒක උපකාර වෙන්නේ. නේද? ඒ නිසා ඒ විදිහට නැත්නම් අපි අර අධ්‍යයන කරන අදහසින් සජ්ජායනා කරමින් ධාරණය කරගනිමින් අන් අයට ඒක පාඩම් දෙමින් මේ වගේ කරන අධ්‍යයනය තමයි ග්‍රන්ථ පරිබෝධය කියලා කියන්නේ. නැත්නම් අපිට සුදුසු කාලයේදී ධර්මයක් අහන්න නැතුව සුදුසු කාලයේදී ධර්ම සාකච්ඡාවක් කරන්නේ නැතුව මේ සමාධියක් මේ භාවනාව දියුණු කරගන්නවා කියන එකක් කරන්න බෑ නේද? ඒ නිසා හැමදෙනාට මේ ශක්තිය නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කළේ අර වගේ සුදුසු කාල භාවනා කරන කෙනාට සුදුසු කාලයේදී මේ අර ධර්ම සප්පාය ලබා ගන්න ඕන. ලබා ගනිමින් ඒකේ උපකාරය ලැබමින් භාවනාව දියුණුවට පත් කරගත යුතුයි. නැත්තම් අපිට මොකද ධර්මය කියන්නේ බාධාවක් නෙමෙයි අපේ මොකද නේද? කුසලයට උපකාරයක්ම. ඒ නිසා ඒක විශේෂයෙන් සලකා ගන්න. නැත්නම් ඇතැම් අයතුල සිත් තියෙනවා මේ මොනවත්ම ඕනේ බණවත් අහන්න ඕනේ අනිත් අය එක්ක සාකච්ඡා කරන්න ඕනෙත් නැහැ. මුකුත් නැතුව එක තැනකට වෙලා නේද? ඒක කරනවා නම් තමයි නියම විදිහට භාවනාව කියලා කරන්නේ කියලා තමයි බොහෝ දෙනෙක් හිතාගෙන කරන මට්ටමක් තියෙනවා නේද? නමුත් ඒක සුවිශේෂී පුද්ගලයන් හැරෙනකොට අනිත් අයට එහෙම පුරුදු කරන්න බෑ. ඒක තුලින් යාට විවිධ මේ කියන්නේ හිත විසිරෙන්න ගන්නවා කුසීත භාවයටපත් වෙන්න පුළුවන්. නීවරණ ඇති වෙන්න හේතුවක් වෙනවා අර සප්පාය ධර්ම සුදුසු කල්ලි සප්පාය ධර්මයෙන් ලැබෙනවා නේද? සුදුසු කල්ලි ධර්ම සාකච්ඡාව සිද්ධ කරන්නේ නැත්නම් ඒක එයාට මේ බාධාක් වෙන්න පුළුවන් අර ගුණය නොවඩා ගන්න. ඒ නිසා ඒව ගැන එක් සැලකීම අපි කිරීමක් කරන්න ඕන. හරි. එතකොට ඒ විදිහට ඒ සප්පාය ඒව අපිට ලැබෙන්න ඕන. එහෙනම්
අන්න අර කියන පලිබෝධ දුරු කරගෙන Tamanට ගැළපෙන චරිතයට ගැළපෙන කර්මස්ථානයක් තමයි තෝරගන්න ඕනේ නේද? සමාධිය වඩන්න අපිට බුදුරජාණන් වහන්සේ කර්මස්ථාන පෙන්ව සමත කර්මස්ථාන කීයක් දේශනා කළාද? 40ක් නේද? සම 40 කර්මස්ථාන වශයෙන් අපිට බුදුරජාණන් වහන්සේ සමත භාවනාවන් අනුදැන වදාරලා තියෙනවා. එතකොට ඔය 40 කමඨහන් තුලම කෙනා ඒ චරිත ඇත්තන්ට ගැළපෙන කර්මස්ථාන කොතන තියෙනවා නේද? එතකොට දැන් සම 40 කර්මස්ථාන කියන්නේ මොනවද? අපි මතක් කරගත්තොත් මොනවද? දස අනුස්සතියක් තියෙනවා. ඊට පස්සේ දස අසුභයක් තියෙනවා නේද? දස අසුභ කර්මස්ථාන. ඊට පස්සේ දස කසින භාවනාව තියෙනවා නේද? ඊට පස්සේ අපිට හම්බ වෙන සතර බ්‍රහ්ම විහරණ. සතර බ්‍රහ්ම විහරණ හම්බ වෙනවා නේද? ඊට පස්සේ සතර ආරූප්‍ය ධර්ම. ඒ කියන්නේ අරූපාවචර ධ්‍යාන හතර නේද? ඒ සතර ආරූප්‍ය. ඊට පස්සේ ආහාරයේ පටික්කුල සංඥා. වැඩිම ඊට පස්සේ චතු ධාතු මනසිකාරය නේද? සතර මහා ධාතු වශයෙන් මනසිකාර කිරීම. ওই ටික තමයි සම 40 කර්මස්ථාන නේද? එහෙනම් අපි උතනදී ඔන්න ඔය කර්මස්ථාන 40න් තමන්ගේ චරිතයට ගැලපෙන එක. ඒක තමන්ගේ චරිතය කියලා කියනකොට චරිතය බලන්නේ කොහොමද? දැන් ප්‍රධාන වශයෙන් පුද්ගලය ගන්නකොට අපිට ප්‍රධාන චරිත 6ක් අපිට හම්බ වෙනවා නේද? සාමාන්‍ය ප්‍රകൃතියේම ස්වභාවයෙන්ම පුද්ගලයන් ගන්නකොට ප්‍රകൃති චරිත 6ක් අපිට ලැබෙනවා. ඒ වශයෙන් ගන්නකොට අපිට හම්බ වෙන මොකද්ද? කෙනෙක් රාග චරිත ලැබෙනවා, කෙනෙක් ද්වේෂ චරිත ස්වභාවයෙන්ම, තව කෙනෙක් මෝහ සහගත චරිතවත් ඇති කෙනෙක් ඉන්නවා. තව කෙනෙක් ප්‍රകൃතියෙන්ම ශ්‍රද්ධා චරිත නේද? තව කෙනෙක් බුද්ධි චරිත, තව කෙනෙක් ස්වභාවයෙන්ම විතර්ක චරිත. ඔය කියන 6 ආකාර චරිතයන්ගෙන් යුක්තව තමයි මේ ලෝකේ ඉන්න සෑම දෙනාගේම චරිත වෙන්නලා තියෙන්නේ. නේද? එතකොට සමහර කෙනෙක්ගේ දැන් රාග චරිත කියනකොට කෙනෙකුට ඒ රාගය විතරක් නෙවෙයි සමහත් කෙනෙකුට ඒ රාගයත් එක්කම ද්වේෂයත් එයාට අධික වෙනවා. නේද? සම කෙනෙකුගේ රාගය සහ විතර්ක දෙකම බලවත් වෙලා තියෙනවා. ඒතර මේ වගේ කෙනෙකුට ඇතම් කෙනෙකුගේ ද්වේෂයයි විතර්කයයි දෙක බලවත් වෙලා තියෙනවා. නේද? සමහර කෙනෙකුගේ ද්වේෂය සහ මේ බුද්ධි කියන දෙකම අධිකයි. බුද්ධ චරිතයේ දෙකම කෙනෙක් තුල තියෙනවා. මෙන්න මේ වගේ දෙපැත්තෙන්ම මේ වගේ එකක් දෙයක් වශයෙන් මේ කෙනෙකුගේ ජීවිතේ බලපෑමක් ඇති වෙන්න පුළුවන්. ඒතර මෙන්න මේ චරිත ඇති කෙනාට ඊට අනුරූපීව තමයි යාගේ ජීවිතේ කෙලෙස් ධර්ම ඇති වෙන ගන්න. දැන් අර රාග දේශ මොහ පැත්ත ගන්නකොට ඊට අනුව තමයි බොහෝසෙන් යාගේ ජීවිතේ කෙලෙස් පැතිකඩ හැසිරෙන්න අරගෙන මේ සමාධියට බාධා කරන්න පුළුවන්කම තියෙනවා. නේද? ඒ නිසා ඒට අනුරූපව යා කර්මස්ථානය තෝරා ගන්න ඕන. දැන් අපි ගත්තොත් එහෙම රාග චරිතයහට වඩාත්ම යෝග්‍ය වූ සමත කර්මස්ථාන වශයෙන් අපිට දේශනා කරන්නේ මොනවද? ඔව් ඒතේ වඩාත්ම යෝග්‍යයි දස අසුභය නේද? දස අසුභය කියන අර මලමිනි නේද? මලමිනි 10. ඒ අවස්ථා 10කදී මලමිනිය මේ අවස්ථා 10කදී පවතින ආකාරය ගැන සලකාගෙන එයා වැඩිම කරනවා. ඒතකොට දැන් මේ රාගය කියන කොටත්, ලෝභය කියන කොටත් පුද්ගලීන්ට හටගන්නේ විවිධ ආකාරයට. එකම ආකාරයට නෙවෙයි නේද? කෙනෙක්ගේ හැඩය මත හැඩයට අනුරූපව කෙනෙක්ට රාගය ඇති වෙනවා. නැත්නම් කෙනෙක්ගේ තිබෙනා වූ අර මේ සමේ පුෂ්ටිමත් බව මත නේද? එයාගේ තිබෙනා ওই පුෂ්ටිමත් ආකාරය මත අනුව ඒකට යා කෙනෙක්ට රාගය ඇති වෙන්න පුළුවන්. ඒතර කෙනෙක්ගේ ගමන බිමන් අනුව කෙනෙකුට මේ කෙනෙකුට රාගය ඇති වෙන්න පුළුවන්. මෙන්න මේ විදිහට නොයෙකුත් විදිහට තමයි මේ රූපය ආරම්භය කෙනෙකුට රාගය ඇති වෙන්න පුළුවන්. ඒතර ඒ රාගය ඇති වෙන්න පුළුවන් ආකාර 10කට අනුව මලමිනි කොටස් 10ක් තියෙනවා. ඒ විදිහට ඇති වෙන රාග චරිතයට ඒ මලමිනිය කොටස් තෝරාගෙන ඒ අනුරූපීව එයාගේ රාගය කියන ක්ලේශය දුරු කරන්න. ඒ දස අසුභයක් අපිට බුදුරජාණන් වහන්සේ පනවා වදාලා තියෙන ඒ තුලින් සමාධිය දියුණු කරගන්න. ඊට පස්සේ අපිට පුළුවන් මේ දස අසුභයත් එක්ක ඊට පස්සේ තවත් මොනවද රාග චරිතයල සුසු දස අසුභයයි ඊට පස්සේ පුළුවන් මොකද්ද? මොකද්ද අර තියෙන්නේ මේ අසුභ කර්මස්ත මොකද්ද මේ දෙතිස් කුණු භාවනාව නේද? කායගත සති. ඔව් ඒ කායගත සතිය ගන්නකොට ඒක දෙතිස් කුණුපය කියන එක. ඒතර මෙන්න මේ කමඨහන් 11 දස අසුභයයි අර කියන කායගත සතියයි. මේ කමඨහන් 11 වඩාත්ම යෝග සුසුයි කාටද? රාග චරිත කෙනාට. රාග චරිත ඇත්තාට ඉබඳු එකක් තෝරාගෙන ඒ තුලින් යාට ඇති වෙන්න තිබෙන ප්‍රධාන කෙලෙස් ධර්ම යටපත් කරගෙන
සමාධිය ඇති කරගන්න හැකියාව තියෙනවා. හරි. ඊට පස්සේ ද්වේෂ චරිතයට නම් වඩාත්ම යෝගී කර්මස්ථාන වශයෙන් මොනවද අපිට ඔගේ හම්බ වෙන්නේ? එතනදී මෛත්‍රී භාවනාව ගන්නකොට මෛත්‍රී ප්‍රධානයි. ඒ එක්කම සතර බ්‍රහ්ම විහරණයම මෛත්‍රී මේ ද්වේෂ චරිතයට යෝග්‍යයි කියන. සතර බ්‍රහ්ම විහරණයම ද්වේෂ චරිත 70ට යෝග්‍යයි. එතකොට සතර බ්‍රහ්ම විහරණයත් වගේම වර්ණ කසින හතරක් තියෙන්නේ. නීල කසින, පීත කසින, මේ ලෝහිත, නීල පීත ලෝහිත ඕදාත නේද? මෙන්න මේ කියන වර්ණ කසින හතර ඒ ද්වේෂ චරිත තැනැත්තාට සුදුසුයි. ඒතකොට ඔන්න ඔය කියන කර්මස්ථාන 8 ද්වේෂ චරිත ඇත්තාට වඩාත් යෝග්‍ය සමත කර්මස්ථාන. මොකද එයාට ද්වේෂයෙන් තමයි යාව පීඩාවටපත් කරන්නේ. සමාධියක් ඇති කරන්නට නොදෙන්න ප්‍රධාන හේතුවක් වෙන්නේ ද්වේෂය. ඒ නිසා එතනින් මේ ඒ එකෙන් යමක් තෝරාගෙන යාර සමාධිය දිනු කරගන්න පුළුවන්. ප්‍රධාන කෙලෙස්ේ නීවරණ පහ දුරු කරගන්න පුළුවන් නේද? ඊට පස්සේ දැන් මෝහ චරිතය සාමාන්‍ය ප්‍රകൃතියේ මෝහ චරිතයත් එක්ක නම් එයාට වඩාත්ම යෝගය මොනවද? දැන් මෝහ චරිත ගන්නකොට එයාට සුදුසුයි ආනාපාන සතිය. ආනාපාන සති භාවනාව වඩාත්ම යෝග්‍යයි. මෝහ චරිත කෙනාට මොකද බහුල අරමුණේ අරමුණේ මොකද මේ අරමුණු හිතනකොට දැන් බුද්ධානුස්සති වගේ අර හිතන බොහෝසෙන් හිතන ඒවත් දෙනකොට එයාගේ හිත තව විසිරෙන්න ගන්නවා නේද? එහිඳ යාට බොහෝ අරමුණු තියෙන භාවනා දෙන්නේ නැහැ. එක අරමුණක් තුල පිහිටවාගෙන තියෙන කෙනාට ඒ තුල හිත තියාගන්න පහසුයි. අර හිතනකොට හිත විසිරෙනවා. එයාට වැරදි ඒ කරුණු කාරණා හිතන්න වැරදි අවබෝධ වැරදි වැටහීම් ඇති වෙන ගන්නවා. අර විදිහට හිතුවොත්. ඒ නිසා යාට අර ආනාපාන සති වැනි කර්මස්ථාන දෙනකොට ඒ තුල අමුතුවෙන් හිතන්න ලොකු දෙයක් නැහැ. නේද? එයාට නාසිකාග සිත පිහිටවාගෙන නැත්නම් උඩුතොල මත සිත පිහිටවාගෙන හුස්ම රැල්ල වදින තැනට හොඳට සිහිය තබාගෙන සිහියෙන්ම තබාගෙන ඉහළ පහළ යන ආස්වාස් පාස්වාස රැල්ල දිහා හොඳට නුවණින් බලාගෙන නුවණින් මෙනෙහි කරමින් වාසය කිරීම තමයි එයා කළ යුතු වන්නේ. ඒ තුලින් එයාට හිතක් එක්තෙන් කරගන්න පහසු වෙනවා. ඒ වගේම තමයි විතර්ක චරිතයක් කියනවා. ඒතර විතර්ක චරිතයට වඩාත්ම යෝගිකමටහන තමයි මොකද්ද? විතර්ක චරිතයටත් පනවන්නේ ආනාපාන සතියම. එහෙනම් මෝහ චරිතයටත් ඒ වගේම විතර්ක චරිතයටත් මේ දෙදෙනාටම ආනාපාන සති භාවනාව තමයි වඩාත්ම යෝග්‍ය වූ කමඨහන වශයෙන් මේ අපිට බුදුහාමුදුරු පනවලා තිබෙන නිසා ඒ කෙනාට ඒ තුලින් හිත සමාධිමත් කරගන්න හැකියාව තියෙනවා. ඊට පස්සේ ශ්‍රද්ධා චරිතයට නම් මේ 40 කමඨහනෙන් වඩාත්ම සුසුමුණ කමඨහන්ද. එයාට පහසුයි බුද්ධානුස්සතිය වඩන්න පුළුවන්. ඊට පස්සේ ධම්මානුස්සතිය වඩන්න පුළුවන් නේද? සංඝානුස්සතිය වඩන්න පුළුවන්. ඊට පස්සේ යාර සීලානුස්සතිය වඩන්න පුළුවන්. දේවතානුස්සතිය වඩන්න පුළුවන්. ඡාගානුස්සතිය වඩන්න පුළුවන්. මෙන්න මේ දස අනුස්සතියෙන් ඔය පළමු 6 ශ්‍රද්ධා චරිතය හට වඩා සුදුසු කමඨාන් 6 වෙනවා. එතකොට එකකින් එකක් එයා තෝරාගෙන එයා වඩමින් මේ සමාධිය උපදවා ගැනීම හැකියාව තියෙනවා. හරි. ඒ විදිහට. ඊට පස්සේ අපි ගත්තොත් එහෙම දැන් බුද්ධි චරිතය ගන්නකොට දැන් සමත කමඨහන අහන්නේ සමත කමඨහන් වලින් බුද්ධි චරිතය කියලා ගන්නකොට එයාට ওই සමත කමඨහන් වලින් වඩාත් යෝග්‍ය මොනවද? ඔය කියන්නේ චතු ධාතු කර්මස්ථානේ. චතු ධාතු කර්මස්ථානේ වඩාත් යෝග වෙනවා. ඒ වගේම යාට මරණානුස්සතිය. මරණානුස්සතියත් බුද්ධි චරිතයට ගොඩක්ම සප්පාය කමඨහන. ඊට පස්සේ යාට යෝග්‍ය මොකද්ද? උපසමානුස්සතිය. ඒ කියන්නේ අර නිවන අරමුණු කරන් නිවනේ ಗುಣ මෙනෙහි කරමින් වඩන භාවනාව නේද? එතකොට ඒක ප්‍රඥාව තිබෙන බුද්ධි චරිතයහට ඒ කරුණය වැටහෙනවා නේද? ධාතු වශයෙන් මනසිකාරය කරනකොට ඉක්මනින් වටහා ගන්න. මරණානුස්සතිය පිළිබඳව ඉක්මනින් වටහා ගැනීම කරන්න. ආහාරයේ පටික්කුල සංඥාව. ආහාරයේ තියෙන පිළිකුල් වන සංඥාව ගන්නකොට ඒක මෙන්න මේවා මේ බුද්ධි චරිතයහට වඩාත්ම යෝග්‍ය. මේකේ සුසු කමඨහන් වශයෙන් තමයි අපිට පනවලා තියෙන්නේ. හරි. එතකොට එහෙනම් අනිකුත් කමඨහන් ගන්නකොට මොනවද ඉතින් නොකියපු ඒවා අරගත්තොත් මොනවද? අරූප භාවනා නේද? අරූප කර්මස්ථාන තියෙන. අරූප කර්මස්ථානයි ඊට පස්සේ අර දස කසින වලින් අපි අර මේ
වර්ණ කසින ටික හැර ඉතිරි කසින කීපයක් තියෙනවානේ. ඔව් අර ඔව් ඒ කියන්නේ මොකද පඨවි කසිනය, ආපෝ කසිනය, තේජෝ කසිනය, වායෝ කසිනය, ආලෝක කසිනය සහ ආකාශ කසිනය නේද? ඒ ටිකයි ආරූප්‍ය භාවනාව සීලම චරිත ඇති අයට ඒවා යෝග්‍යයි. ඒ කින කමඨාන. හරි. ඒතර මෙන්න මේ විදිහට තමයි 40 කර්මස්ථාන ගන්නකොට ඔන්න ඔය වගේ සයවැදෑරුමු චරිත ඇත්තන් විසින් ඔන්න ඔය කර්මස්ථානයක් තෝරා ගැනීම කරන්න ඕන. ඒතර තමයි ඒ කමඨහන තමයි ප්‍රධාන කමඨහන වෙන්නේ. ප්‍රධාන කමඨහන් වශයෙන් එක අරගෙන ඒ තුලින් ඒ සමාධිය දිනු කරගන්න උත්සාහවන්ත වෙන්න ඕන. හරි. ප්‍රධාන කමඨහන එකකින් එකක්. තමන්ගේ චරිතයට අනුව තෝරගන්න කමඨහන තමයි ප්‍රධාන කමඨහන. ඒ කියන්නේ නිතර නිතර භාවිතා කළ යුතු නිතර නිතර වැඩි යුතු කර්මස්ථානය වෙන්නේ අන්නේ කර්මස්ථානය. හරි. ඒක එතකොට ඒ කර්මස්ථානය හැමයි. එතකොට ඒ කර්මස්ථානයත් එක්ක ඒ සියලු කර්මස්ථානත් එක්ක වඩන්න පුළුවන් තව කර්මස්ථාන දෙයක් එයා තෝරා ගන්න ඕන. පාසින් වඩන්න. මොකද ඒ කර්මස්ථානයක් වඩනකොට අපි නොදන්න පැති වලින් තවත් කෙලෙස් ඇති වෙන්න පුළුවන්. නේද? බාධා වෙන්න පුළුවන්. එතකොට තවත් කුසල ධර්මයකින් අපිට අනුග්‍රහයක් ලබා ගත්තොත් ඒ වඩන ප්‍රධාන කමඨාන හොඳින් සුවසේ වඩා ගන්න හැකියාව තියෙනවා. නේද? ඒ නිසා ඒක දැන් ඒවට කියන වගේ ප්‍රධාන කමඨානට අමතරව තව භාවනාව දෙකක් අමතරව තෝරා ගන්නවා. ඒකට කියනවා ඔය සබ්බත්තික භාවනා කියලා කියන්නේ. සබ්බත්තික භාවනා. ඒ කියන්නේ සියලු තැන්හි වැඩි හැකි. හරි? සියලු තැන්හි වැඩි හැකි කර්මස්ථාන. ඒ කියන්නේ සියලු තැන්හි කියන්නේ මේ ඕනම කර්මස්ථානයක්. ඒ කියන්නේ මොනවද? දැන් සම 40 කර්මස්ථානයක් කිව්වනේ. අපි මේ සම 40 කර්මස්ථානයත් කියන මේ සියලුම තැන් සමග අපිට අමතර කර්මස්ථාන දෙකක්. අපි බත්තොත් එහෙම දැන් ප්‍රධාන වශයෙන් තෝරාගත්තේ අපි අසුබ කර්මස්ථානයක් නා. නේද? අසුබ වශයෙන් මානසිකාර්ය කරන කර්මස්ථානයක් නම් ප්‍රධාන වශයෙන් තෝරගත්තේ. එහෙනම් එයාට ඒකත් එක්ක තෝරා ගන්න මොනවද? ඒක අර මේ මෛත්‍රී භාවනාව තෝරා ගන්න පුළුවන්. එහෙම නැත්නම් පුළුවන් එයාට ඒත් එක්කම මේ මරණානුස්සතිය. මරණය පිළිබඳ සිහි කරන්න පුළුවන්. නේද? ඒ වශයෙන් අරව කියන අසුබ කර්මඨානත් එක්ක මෛත්‍රිය භාවනාව ටිකක් වඩන. ඒ කියන්නේ ප්‍රධාන කරන්නේ අසුබ කර්මඨාන. ඒක වඩනවා අතරින් අතර කලින් කල මෛත්‍රී භාවනාව වඩනවා. මෛත්‍රියත් වඩනවා. එහෙම නැත්නම් එයාට පුළුවන් මරණාස්වතිය වඩනවා. නේද? එහෙම නැත්නම් බුදු ගුණයක් එයා මානසිකාරය කරනවා. ඒතකොට ඒ මේ සතර කමඨහන් වශයෙන් අපිට විශේෂ කමඨහන් ටිකක් පෙනෙවුවා නේද? සතර කමඨහන් කියලා. ඒතකොට ඒවෙන් අපි ප්‍රධාන කමඨහන සතර කමඨහනින්ම එකක් වෙන්න පුළුවන් ප්‍රධාන කමඨහන ඒකත් එක්ක තවත් එකක් දෙකක් මේ අතරින් අතර වඩනවා. හරි. එහෙම වඩන්නේ දැන් අර වගේ ප්‍රධාන කමඨහන වඩනකොට අපිට අමතර මොහරි කෙලස් ධර්මයක් ආවනම් නේද? ද්වේෂයක් කර්මයක් හරි ආවනම් ඒ වෙලාවට මේ අපිට පුළුවන් මෛත්‍රී භාවනාව අරගෙන ඒකෙන් යටපත් කරන්න නේද? නැත්තම් අපේ ප්‍රමාද ගතියක් ඇති වුණා නම් නේද? ප්‍රමාදී ගතියක් ඇති වෙලා තියෙනවා නම් භාවනාවට වඩන්න හිත දැන් යොමු වෙන්නක් නැත්නම් මරණානුස්සතිය වඩන්න පුළුවන්. වඩලා ඒකෙන් හිත උද්‍යෝගයට, වීරයට, අප්‍රමාදී ගතියට පත් කරගන්න පුළුවන්. හරි? අන්න ඒ වගේ ඒ තැනට සෝසු විදිහට ඒ කමඨහන් වැඩි වීම තුලින් අපේ හිතක් සමාධිමත් කරගන්න පුළුවන්. ඒ සිත් එක පිරිසිදු බව මේ උපදවා ගන්න හැකියාව අපිට තියෙනවා. හරි? ඔන්න මේ විදිහට එහෙනම් අපි කමඨහන් තෝරා ගැනීම කරන්න ඕනේ. හරි? එහෙනම් එතනදී ඊට පස්සේ මේ වගේ චරිතයට අනුකූලව ඔන්න කර්මස්ථානයක් අපි තෝරා ගැනීම කරන්න ඕන නේද? ඊට පස්සේම තෝරාගෙන දැන් එතකොට දැන් ඒ කමඨහනට අනුව පිළිපදීම කරන්න ඕන. එතකොට අපේ පිළිපැදීම සිද්ධ කරන්න ඕන. එතකොට එහෙනම් මෙන්න මේ සමාධි කර්මස්ථානයක් තුලින් අපේ දැන් චිත්ත විසුද්ධි මට්ටම ගන්නකොට චිත්ත විසුද්ධිය කියලා කියන දැන් අපි කියන්නේ සමාධිය විවිධ ප්‍රභේද මට්ටම් වලින් තියෙනවා නේද? එක් පරාසයන්ගෙන් එක් මට්ටම් වලින් මේ සමාධිය කියන එක අපිට ඇති වෙනවා නේද? ඒතොර ඒ ඇති වෙන්නා වූ සමාධි මට්ටම් වලින් චිත්ත විසුද්ධිය වශයෙන් අපිට සලකන්නේ මොන වගේ මට්ටමක ඉඳන් පවතිනා වූ සමාධියද කියන එක අපි දැනගනින්න ඕන නේද? ඒතොර එතනදී අපි සලකන්නේ චිත්ත විසුද්ධිය වශයෙන් සලකන්නා වූ තැන හම්බ වෙන සමාධිය තමයි උපචාර සමාධිය සහ අර්පණා සමාධිය. උපචාර සමාධියත් අර්පණා සමාධියත් කියන මේ දෙවැදෑරුම් වූ සමාධිය තමයි නියම විදිහට
මේ චිත්ත විසුද්ධිය වශයෙන් සලකන්නේ. මොකද නීවරණයන් විස්කම්බණය වීම වශයෙන් ප්‍රහාණය වෙන අවස්ථාව. ඒවා කාලයක් යන ඒ කියන්නේ මේ බොහෝ කාලයක් ඒ නීවරණ යටපත් වෙලා තියෙනවා. නැගෙන්නේ නැහැ. දැන් තදංග වශයෙන් ඇති කරගන්තු තදංග වශයෙන් නීවරණ යටපත් වුණාට ඒක බොහෝ කාලයක් පවතින්නේ නැහැ. දැන් අපි බණහනකම් නීවරණ යටපත් වෙලා නේද? ඒ බණ ඇසීමේ ක්‍රියාව අවසන් වෙලා අපි දැන් වෙනත් අරමුණක් ඇසුර කරන්න ගත්ත හිට මොකද වෙන්නේ? ආයෙත් නීවරණ පහළ වෙන්න පුළුවන්. ඒ අරමුණු කරන්නේ නේද? කාමච්ඡන්දය ඇති වෙන්න පුළුවන්, ව්‍යාපාදයක් ඇති වෙන්න පුළුවන්, උද්ධච්ච කුච්චයක් ඇති වෙන්න පුළුවන්. මේ වගේ නොයෙකුත් නීවරණයන් ඇති වෙන්න පුළුවන්. එහෙම වෙන්නේ අර බණහන වෙලාවේ ඇති වෙච්ච සමාධිය අනිත් වෙලාවට ඇති වෙන්න තියෙන කෙලෙස් යටපත් කරන්න තරම් බලයක් නැති නිසා නේද? නමුත් මේ වගේ උපචාර සමාධි මට්ටමක් නැත්නම් අර්පණා වැනි සමාධි මට්ටමක් ඇති වුණා නම් ඒ බඳු කෙනාට අර අරමුණු ඇසුරු කර පමණින් ලෙහෙසියෙන් නීවරණ ඇති වෙන්නේ නැහැ නේද? මොකද අර මට්ටම ඊටාම සුඛ සහගතයි. ඒ උපචාර අර්පණා වැනි මට්ටම් ඇති සමාධි නීවරණ විස්කම්බන මුණා වූ සමාධි මට්ටමකින් යුක්ත වූ සිත බොහොම සැප සහගතයි. ඒ සැප සහගත මනස ඒ මට්ටමටම මේ කැමැත්ත ඇති කරන් ඉන්නවා මිසක අර රූප ශබ්ද ගන්ධ රස ආදී මේ වගේ අරමුණු මට්ටම් වලින් සැපයක් විඳින්න ආස්වාදයක් ලබන්නේ සිත කැමති වෙන්නේ නැහැ නේද? ඒ නිසා යාට ඒ සමාධියේ බොහෝ කාලයක් පවතිනවා නේද? ඒතකොට ඒකෙන් එහෙම වුණා කියලා අපි කැමති පරිදි අරමුණු ඇසුරු කරන්නේ නැහැ. මොකද දැන් අර මොකද මේවා කාමාවචර මට්ටමේ සමාධිය නැත්නම් ලෞකික සමාධියනේ නේද? ප්‍රබල අරමුණක් එකපාරට આવොත් ඇවිල්ලා අපේ හිතක් සිවුම් වශයෙන් හරි ආස්වාදයක් විඳලා ඒක ඒ විඳින්න රළු බවටපත් වුණොත් සමාධි බිඳෙන්න පුළුවන්. බිඳිලා ආයිත් කෙලස් ඇති වෙන්න පුළුවන් නේද? ඒ නිසා එහෙම වෙන්න දෙන්නේ නැතුව මේ මොකද එහෙම ඇතිවෙච්ච කෙනා බොහොම ඒ සමාධි හිත ආරක්ෂා කරගන්නට මේ ප්‍රතිපත්ති පුරන්න ඕන. ඊට ඒ සමාධිය රැකෙන විදිහට එයා වැඩපිළිවෙලේ යෙදීම වෙන්න ඕනේ. ඒතර තමයි ඒ සමාධිත ආරක්ෂා වෙනවා. එතනින් එහා කල යුතු කුසල ධර්මත් වඩන්න හැකියාව එයාට ලැබෙනවා නේද? ඒ විදිහට එයා පිළිපැදීම මේ සිද්ධ කරන්නට ඕනේ. හරි. ඒතර එහෙනම් දැන් අපි ඒ සමාධි මට්ටම අපි තේරුම් ගත්තා. උපචාර සමාධිය කියලා කියන්නේ මේ මොන සමාධියද? උපචාර සමාධිය අපි තේරුම් ගන්නේ කොහොමද? දැන් අපිට සමාධිය අපි ගත්තොත් එහෙම දැන් සමාධි අවස්ථා තුනක් අපිට පෙන්වනවානේ ධර්මයේ. නේද? මොනවද? සමාධි විවිධ ප්‍රභේද තියෙනවා. ප්‍රධාන වශයෙන් අපි දන්නවා දැන් ඔය පරිකර්ම සමාධියක් තියෙනවා. උපචාර සමාධිය, කර්පණා සමාධිය නේද? පරිකර්ම සමාධිය කියලා කියන්නේ ඒ කියන්නේ අපේ අර උපචාර මට්ටමට පැමිණලා නැති. අපි කමඨහන් මුලින්ම අරගෙන මුලින්ම කමඨහන් අරමුණක් අරගෙන අපි වඩන කාලයේදී අපේ හිතේ පවතින සමාධියක් තියෙනවානේ. ඔය උපචාර සමාධිය ඇති වෙලා නැහැ. ඒ ඇති වෙන තුරු එතනින් මෙහා අර භාවනාව වඩන්න පටන් ගත්ත වෙලාවේ පටන් ගත්තු අරමුණේ ඉඳලා උපචාර මට්ටමට ආසන්න වෙනතුරු ඇතිවෙන්නා වූ සමාධි මට්ටම. කියනවා මොකද්ද? පරිකර්ම සමාධි කියලා. පරිකර්ම සමාධි මට්ටම කියලා එකට කියනවා. එතකොට දැන් උපචාර සමාධි කියලා කියන්නේ අර ධ්‍යානයේ උපදින්නට ආසන්නයේ පහළ වෙන්නා වූ ප්‍රබල සමාධිය. ඒ කියන්නේ ධ්‍යානයේ උපදීමට සමීපේ හැසිරෙන්නා වූ නීවරණ විස්කම්බන මට්ටමින් ප්‍රහාණය වුණා කරමින් පවතින සමාධිය තමයි උපචාර සමාධිය කියලා කියන්නේ. ඒ උපචාර සමාධි මට්ටම. ඒතකොට අර්පණා සමාධිය කියලා කියන්නේ අර්පණා සමාධි මට්ටම් කියන්නේ ධ්‍යාන මට්ටම් වලින් සමාධි නේද? රූපාවචර සමාධි, ඒ වගේම අරූපාවචර සමාධි මෙන්න මේවට කියනවා මොනවද? අර්පණා සමාධි කියලා. අර්පණා සමාධි වශයෙන් ඒව කතා කරනවා නේද? එහෙනම් අර පරිකර්ම සමාධියේදී නීවරණයන් තදංග වශයෙන් ප්‍රහාණය කරනවා. උපචාර සමාධියේදී නීවරණයන් විස්කම්බන වශයෙන් ප්‍රහාණය කරනවා. අර්පණ අවස්ථාවේදී උපචාර මට්ටමට වැඩිය ධානාංග 15 වීම වශයෙන් තවත් අතිශයින් බහුල ලෙස ඒ නීවරණ යටපත් කරනවා. විස්කම්බනයට පත් කිරීමට පත් කරනවා. ඒ විසියට ඒ මට්ටමපත් කරනවා. හරි. ඒතර එහෙනම් ඒ වගේ මට්ටම එතකොට දැන් පරිකර්ම සමාධි සහ උපචාර සමාධි මට්ටම් දෙකම කාමාවචරයි. කාමාවචර සමාධි මට්ටම් අර්පණා සමාධිය ගන්නකොට ඒ කාමාවචර මට්ටම ඉක්මවලා නේද? රූපාවචර ධ්‍යාන නම් ඒක රූපාවචර මට්ටම් වෙනවා. අර්පණා සමාධිය රූපාවචර වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අරූපාවචර වෙන්න පුළුවන්. හරි. ඒ වශයෙන් ගන්න ඕන. දැන්
අර්පණා සමාධිය ලෝකෝත්තර වශයෙන්ත් හම්බ වෙනවා. ලෝකෝත්තර මාර්ගඵල සිත් වලටත් කියන්නේ මොනවද? ඒ සිත් වල තියෙන සමාධියත් කියන්නේ මේ ලෝකෝත්තර අර්පණා සමාධි වශයෙන් තමයි ඒවා අපි කතා කරන්නේ. හරි. ඒ විදිහට සමාධි ප්‍රභේද ගන්නවා. ඊට පස්සේ ඒ සමාධිය වඩන කෙනා. එතකොට සමාධිය චිත්තවිසුද්ධිය ඇති කරගන්න කෙනාට මේ වගේ සමාධි මට්ටම් අපි තේරුම් ගන්නවා. ඊට පස්සේ මේ සමාධි ඇති කරගන්න කෙනාට මේ වගේ සමාධි මට්ටම් ඇති වෙන්නේ මොන ආකාරයේ අරමුණු කරගෙනද කියලා බලන්න. මොකද එකම විදිහට තිබෙන්නා වූ අරමුණක් තුල මේ තුන් ආකාරයටම සමාධිය ඇති වෙන්නේ නැහැ. පරිකර්ම සමාධියක් ඇති වෙනවා නම් යම් ධර්මයක් අරමුණු කරගෙන ඒ අරමුණට අපි මේ කතා කරන්නේ මොන විදිහටද? ඊට කතා කරනවා පරිකර්ම නිමිත්ත කියලා. නේද? අපි මුලින්ම අපි තුමු කසින භාවනාවක් නම් කරන්නේ ඒ ගන්න කසින අරමුණ. කසින දිහා බලාගෙන දැන් පටවිය නම් පටවි කියමින් අපි ඒක මනසිකාරය කරන අරමුණ නේද? එතකොට ඒ පටවි අරමුණ තමයි මොකද්ද? පරිකර්ම නිමිත්ත වෙන්නේ. ඒක තමයි පරිකර්ම නිමිත්ත. ඒ පටවි කසින සංඛ්‍යාත මේ පරිකර්ම නිමිත්ත අරමුණු කරගෙන පවතිනා වූ සමාධිය. ඒ කියන්නේ උපචාර සමාධි ඉපදීලා නැතිව එතන මෙහා උපදින සමාධියට කියනවා මොකද්ද? මේ පරිකර්ම නිමිත්ත කියලා. එතකොට දැන් ඒ පඨවි නිමිත්ත අරමුණු කරගෙන හිත සමාධි වෙනකොට එයාට හිතර ගන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. ඒ පඨවි නිමිත්ත ඇසින් බලන්නාක් මෙන් ඇස් පියාගෙනත් හිතින් දැක ගන්නට පුළුවන් මට්ටමක් ඇති වෙනවා නේද? ඒ විදිහ හිතර ගන්න පුළුවන් අවස්ථාවට කියනවා ඒ නිමිත්තට මොකන්ද? ඒ නිමිත්තට කියනවා මේ උග්ඝහ නිමිත්ත කියලා කියනවා. නේද? අපිට අර මුලින් තිබේ පරිකර්ම නිමිත්ත. ඒ පරිකර්ම නිමිත්ත අපි මුලින් ඇසින් බලාගෙන වඩන අවස්ථාවේදී ඒ පරිකර්ම නිමිත්ත ඒක හොඳට හිතට හුරු වෙන්න ඇස පියා ගන්නකොට ඇසින් බලන්නාක් මෙන් හිතට පෙනෙන්න මට්ටමට ඒ නිමිත්ත ගන්නවා. ඒතොර හිතින් උගුල්වල ගත්තා වගේ. උගුල්වල ගත්ත හා සමාන ලෙස නිමිත්ත පහළ වෙච්ච හින්දකට කියනවා මොකද්ද? උග්ඝහ නිමිත්ත කියලා. නේද? ඒ උග්ඝහ නිමිත්තේ ඒ පවතින සමාධිය මේ පරිකර්ම සමාධියමයි. හරි? ඒතොර දැන් ඊට පස්සේ මේ නිමිත්ත අරමුණු කරගෙන අපි සමාධිය දියුණු කරනකොට අර නිමිත්තට වැඩිය හාත්පස පිරිසිදුව මේ ප්‍රභාස්වර ලෙස බොහෝ ආලෝක සහිත ආකාරයෙන් නිමිත්තක් උපදින ගන්න. ඊට පස්සේ නේද? ඒ නිමිත්තට අපි කතා කරන මොකක් කියලාද? මේ පටිභාග නිමිත්ත කියලා කියනවා. ඒ පටිභාග නිමිත්ත අරමුණු කරගෙන පහළ වෙන සමාධියක් ඒකට කියනවා මොකද්ද? උපචාර සමාධිය. එතනින් තමයි විස්කම්බන වශයෙන් නීවරණ යටපත් වෙන්නේ. හරි? එහෙනම් ඒ මේ පටිභාග නිමිත්ත අරමුණ කරගෙන එයා භාවනා වඩනකොට ඒ තුලින් තමයි මොකද්ද? පටිභාග නිමිත්ත අරමුණු කරන් භාවනා වඩන කෙනා කරලා තමයි එයාට අර අර්පණා සමාධි උපදවා ගන්න සිද්ධ වෙන්නේ. නැත්තම් කාමාවචර මට්ටම ඉක්මවලා මහත්ගත නැත්තම් රූපාවචර මට්ටමින් පහළ වෙන මේ ධ්‍යානය ඇති වෙනවා. ඒ පටිභාග නිමිත්තේම රූපාවචර මට්ටමින් ධ්‍යානෙ පහළ වෙනවා නේද? මෙන්න මේ විදිහට සමාධි නිමිති, ඒ සමාධි නිමිති සහ ඒ නිමිති අරමුණු කරන් පහළ වෙන්නා වූ සමාධි. හරි? අපි ඒවත් තේරුම් ගැනීම සිද්ධ වෙන්න ඕන අර චිත්තවිසුද්ධිය ඇති කරගන්න. මොකද චිත්තවිසුද්ධිය ඇති කරගන්නට නම් ඔය කියන සමාධි මට්ටම් සහ වගේ නිමිති අපේ ජීවිතේ අත්දක ගැනීම සිද්ධ වෙන්න ඕන. නේද? ඒතකොට ඒක අපි මුලා වීම වෙන්නේ නැහැ. මොකද සමහර ඇත්තන්ට ඒ වඩනකොට ඒ නිමිති පහළ නොවීම වෙනත් උපක්ලේශ ආකාරයේ නිමිති පහළ වෙනවා. උපක්ලේශ වලට රැවටිලා එයා එක්කෝ ධ්‍යානයක් කියලා නේද? ධ්‍යාන උපන්නා කියලා මේ නිමිත්ත පහළ වුණා කියලා ඒවට රැවටිලා එතනින් සමාධිය මේ පරිහරණයටපත් කරගන්න. ඒතකොට එහෙම නොවි නිවැරදි විදියට අපිට ඒ සමාධිය ඇති කරගන්න කෙනාට ඒ වඩන්න සිද්ධ වෙනවා. හරි. ඒ වශයෙන් අපි ඒ භාවනාව මේ භාවනාව පිළිබඳව අපි දැන ගැනීම කරන්න ඕනේ. එහෙනම් ඒ වගේ දැන් කමඨහන් සමත කමඨහන් ටික දැනගත්තා. ඒකෙන් චිත්ත විසුද්ධියක් උදා කර ගැනීම සඳහා උපකාර වෙන සමාධි කර්මස්ථාන ටික අපි තේරුම් ගත්තා. ඊට පස්සේ සමාධි කර්මස්ථාන වඩනකොට එයාට ඇති වෙන්නා වූ සමාධි මට්ටම් මොන වගේ සමාධිද නේද? ඒ වගේම ඒව ආරම්භ කරන් පහළ වෙන්නා වූ නිමිති, සමාධි නිමිති මොනවද කියලා දැන් ඒ වශයෙන්ුත් අපි මේක දැන් තේරුම් කරගත්තා. එහෙනම් ඒ වශයෙන් අපි සමාධි ඇති කර ගැනීම කරන්න පුරුදු වීම වෙනට ඕනේ. එතකොට ඒ නිසා එහෙනම් මෙන්න මේ වගේ අපි මේ සමාධි සඳහා උනන්දු පුරුද්ද ජීවිතේ ඇති කර ගන්න ඕනේ. හරි.
ඒතර එහෙනම් මේ වගේ දැන් ඔය සමාධි පැතිකඩයන් ගන්නකොට තවත් ඔය මේ කරුණු කාරණා ප්‍රභේද බොහෝ දේවල් තිබෙනවා. නමුත් අපි ඉතින් මේ සියලු දේවල් කතා කිරීමේ අවස්ථාව මේ මොහොතේ නැහැ. ඒ නිසා ඒ වශයෙන් අපි තේරුම් ගන්න ඕන. තේරුම් අරගෙන අපිට අර නීවරණයන් දුරු කරගෙන සිතක් සමාධි කරගන්නට ඒ එක කමඨහනකින් අපි උත්සාහවන්ත වෙන්නට ඕන නේද? හොඳට එතකොට ඒ භාවනා කරන කාලේ හොඳින් සීලය පිළිබඳ හොඳින් අවධානය තබාගෙන. ඒ වගේම ඉන්ද්‍රියන් මනාකොට සංවරය කරගෙන නේද? අර සතර සංවර සීලය පිළිබඳ වැඩි හොඳ මේ අවධානය ලබා දෙමින් ඉන්ද්‍රිය සංවරය ඇති කරගෙන ප්‍රාතිමෝක්ෂ සංවර සීලෙන් මනාකොට පිහිටමින් ඒ සිව්පස ප්‍රත්‍යවේක්ෂාවන් හොඳින් සිද්ධ කරගෙන අර වගේ නිවැරදි වූ ආජීවය මනාකොට පවත්වා ගනිමින් ඒ සතර සංවර සීලෙන් මනාකොට පිහිටලා මේ වගේ යම් 40 කර්මස්ථාන අතරින් එකක් තුළ හිතක් වඩන්න පුරුදු වෙනවා නම් එයාට හොඳින් මනාකොට සමාධියක් දිනු කරගන්න ඇති කරගන්න හැකියාව තියෙනවා. එහෙනම් ඒ විදිහට අපි සමාධිය වඩන්න මේ පුරුදු වෙන්න ඕන. හරි. ඒ වශයෙන්. ඒතකොට අපි දැන් වෙනම එක එක භාවනාවක් වශයෙන් වඩන්නේ කොහොමද කියන කරුණු කියන්න අපිට මේ කාලපරාසයේ එහෙම නැහැ. ඒ නිසා ඉතින් අපි මේ වගේ කමඨාන් වෙනම අපිට මතුමතුවට ඒවා ඉතින් කතා කිරීම සාකච්ඡා කරමින් ඒ දේවල් පිළිබඳව තව පැහැදිලි කරගන්න අවස්ථාවක් තියෙනවා. ඉතින් ඒ නිසා ඒ විදිහට අපිට දැනට ඒ චිත්ත විසුද්ධිය සම්බන්ධයෙන් අපි තේරුම් අර ගැනීම කරන්න ඕනේ. හරි. එතකොට එතනදී අපි දැන් ඒ කර්මස්ථාන වල සමාධි මට්ටම් ගන්නකොට අපි තවත් එක කරුණක් මතක් කළොත් එතනදී මේ 40 කර්මස්ථාන වලින්ම අපිට අර්පණා සමාධි ලබා ගන්න බැහැනේ. නේද? 40 කර්මස්ථාන වලින්ම ධ්‍යාන මට්ටමේ නැත්නම් අර්පණා මට්ටම්ෙන් සමාධි පදවා ගන්න බැහැ. එතකොට උපචාර සමාධියේ පමණක් ඇති කරන්නා වූ සමාධි මේ කර්මස්ථාන කීපයක් උතන් තියෙනවා. එතකොට අර්පණා ලබා ගන්නට පුළුවන් සමාධි කර්මස්ථාන කීපයක උතන තියෙනවා නේද? දැන් උතනදී අපිට උපචාර සමාධිය පමණක් ලබා ගැනීමට හැකි කර්මස්ථාන උතන තියෙන්නේ මොන වගේ වේඳ? දැන් දස අනුස්සතියෙන් ආනාපාන සතියයි අසුබ මේ කායගත සතියයි දෙක හැරුණකොට අනිත් අනුස්සති 8ම පුළුවන්කම තියෙන්නේ උපචාර සමාධිය දක්වා සමාධි දිනු කරගන්න විතරයි. එතනින් එහාට ඒක සමාධි දිනු කරගන්න බැහැ නේද? ඊට පස්සේ දැන් ආහාරයේ පටික්කුල සංඥාව කෙනෙක් පුරුදු කරනවා නම් ධාතු කර්මස්ථාන මනස්කාර සිද්ධ කරනවා නම් ඒ තුලිනුත් හැකියාව තිබෙන්නේ උපචාර මැරි මට්ටමක සමාධියක් ඇති කරගන්න පුළුවන් විතරයි. එතනින් එහා සමාධියක් ඇති කරගන්න බෑ. එතකොට අනිකුත් කර්මස්ථාන වලින් හැකියාව තියෙනවා මේ අර්පණා සමාධි උපදවා ගන්න. නේද? අර්පණා සමාධි උපදවා ගන්න අනිකුත් සියලු කර්මස්ථාන ටිකෙන් හැකියාව තියෙනවා. කර්මස්ථාන 10ක් තියෙනවා උපචාර සමාධිය පමණක් ඇති කරගන්න හැකි කර්මස්ථාන 10ක් තියෙනවා. එතකොට අනිත් කර්මස්ථාන 30ම අර්පණා උපදවා ගන්න පුළුවන් ඒවා නේද? දැන් ඔය එවැනුත් අර්පණතන් ධ්‍යාන 4ම ඒ 30ම ලබා ගන්න බෑ නේද? ඒතකොට ධ්‍යාන ප්‍රථම ධ්‍යාන ලබා ගන්න පුළුවන් ඒ කර්මස්ථානයක් තියෙනවා. එතන නේද? ප්‍රථම ධ්‍යාන පමණයි ඇතැම් සමත වලින් තියෙන්නේ. ඇතැම් සමත කර්මස්ථාන තියෙනවා ධ්‍යාන 3ක් විතරයි. ඇතැම් කර්මස්ථාන තියෙන ධ්‍යාන 4ම පුළුවන් නේද? එන්නේ මේ වගේව තියෙනවා නේද? එතකොට දැන් ඔය ආනාපාන සති වෙනි ගත්තොත් එවෙන් මේ ධ්‍යාන 4ම පත් කරගන්න පුළුවන්. දැන් මෛත්‍රිය, කරුණා භාවනාව, මුදිතා භාවනා කරනකොට ප්‍රථම, ဒုတိ ය, තතිය කියන ධ්‍යාන 3 විතරයි නේද? දැන් උපේක්ඛා භාවනාව ගත්තොත් ඒකෙන් චතුර්ථ ධ්‍යානෙ කියන එක විතරයි නේද? ඒ විදිහට පුළුවන්. දැන් කායගත සතියෙන් ප්‍රථම ධ්‍යානෙ විතරයි නේද? දස අසුබයෙන් ප්‍රථම ධ්‍යානෙ විතරයි. ඒතකොට දස කසින ගන්නකොට ඒවායින් රූපාවචර අරූපාවචර සියල්ලම උපදවා ගැනීම හැකියාව තියෙනවා නේද? ඒ වශයෙන් ඒ සමාධි මට්ටම් ඒවා ඇති කරගන්න පුළුවන්. නැත්තම් හරි. මොකද ඒවත් දැන ගැනීම ප්‍රයෝජනයි කෙනෙක් දැන් චතුර්ථ ධ්‍යානෙම උපදවා ගැනීමේ අරමුණෙන් දැන් කායගත සති වෙඩොත් එහෙම ඒ කරන්න බෑ නේද? ඒතර ඒ නිසා ඒවත් අපි සාමාන්‍යයෙන් දැන ගැනීම අපිට තියෙන්න ඕන සමාධිය පුරුදු කරන කෙනෙක්. හරි. හොඳයි. එහෙනම් ඒ වශයෙන් අපි දැන් ඔන්න සමාධි පිළිබඳව ඒ ආකාරයේ කතා කිරීම සිද්ධ කළා. හරි.
එහෙනම් ඒ විදිහට අපි තේරුම් ගන්න ඕන. එහෙනම් සමාධියක් වඩනකොට අර උපක්ලේශ මේ කියන්නේ පලිබෝධයන් සෙඳලා ගැනීම කරන්න ඕන. ඒ වගේම තමයි භාවනා වඩන කෙනෙක් භාවනා චිත්තවිසුද්ධිය දිනු කරගන්න කෙනෙක් සප්පාය පිළිබඳව සලකා ගන්න ඕන. සමාධි දිනු කරගන්නට උපකාර වෙන සප්පාය ධර්ම තියෙනවා. නේද? අපිට යම් ආවාසයක ඉඳගෙන සමාධිය වඩනකොට සමාධිය වැඩෙන්නේ නැත්තම්. ඒතර එතන යාට සමාධිය වඩන්න සුදුසු නැහැ. ඒතර යා වෙනත් ආවාසයක් තෝරා ගන්නවා. එතනත් ගිහිලා බලනවා සමාධිය වඩන්න පුළුවන්ද කියලා. ඒතර ඒක වඩනකොට වඩන්න පුළුවන් නම් හොඳට අන්න ඒ වාස සප්පාය ආවාසය. හරි. ඒතර අපි මේ ආවාසය තෝරාගන්නේ මුලින්ම තෝරා ගන්න නම් කොතන හොඳ කියලා බලන්න කෙනෙකුට පුළුවන් එක තැනක දවස් 3ක්. දවස් 3ක් වගේ කාලයක් එක තැනක ඉඳන් භාවනා කරනවා. එතකොට ඒක වඩන්න පුළුවන්ද බැරිද කියන එක එතන ඒ දවස් 3 ඇතුළත යාර තේරුම් ගන්න පුළුවන්. නේද? වඩන්න පුළුවන් නම් එතනින් ඉඳන් දිගටම වඩනවා. එහෙම නැත්නම් වෙනත් ස්ථානයක් තෝරාගෙන එතනින් සමාධිය වඩන්න පුරුදු කරනවා. ඒ වගේ සප්පාය ආවාස තෝරා ගන්න. ඊට පස්සේ සප්පාය ඉරියව් අපිට එක දිගට බොහෝ අපහසුයක් නැතුව බොහෝ කාලයක් සමාධිය වඩන්න පුළුවන් ඉරියව් අපි තෝරා ගන්න ඕන. නේද? ඒ අවස්ථාවට ඉරියව් වෙනස් කරන්න අපි හුරු වෙන්න ඕන. ඒක සප්පාය කර ගන්න ඕන. ඒ වගේම තමයි සප්පාය මේ කතා, සප්පාය පුද්ගල නේද? අපි සමාධි වඩන කෙනා ඒ ඇසුරු කරන කාලේ මොන වගේ පුද්ගලයෝද ඇසුරු කරන්න ඕනේ? මොන වගේ කතාවද අපි කරන්න ඕනේ? ඒව ගැන අවධානය වෙන්න ඕනේ. නේද? එතකොට එහෙනම් අර සමාධියට හානි කර වෙන මේ කතා කරන්නේ නැහැ. ඒ පුද්ගල ඇසුරක් කරන්නේ නැහැ. ඒව අපි දුරු කරනවා. නේද? සමාධිය දියුණුවට උපකාර වෙන පුද්ගල ඇසුරට උපකාර කර ගන්නවා. ඒ බඳු දැහැමි කතාවන් අපි හුරු කිරීම කරනවා. ඒ වගේම භාවනා කරන කෙනෙකුට ආහාර පානවල පවා බලපෑම් කරනවා. හින්දා Tamanට සුදුසු ආහාර තෝරා ගන්න ඕන. නේද? ඒ වගේම සුදුසු ඉරියව් මේ සුදුසු ඍතු පරිහරණය. මේවත් අපේ බලපාන සමාධිය දියුණු වෙන්න. මේ ඔක්කොම අපිට සාමාන්‍යයෙන් ගැලපෙන්නේ නැති වෙන්න පුළුවන්. ගැලපෙන්නේ නැතු වුණත් ඒ තියෙන සප්පාය ටික උපකාර කරගෙන ඒ භාවනාව වඩන්න අපි හුරු පුරුදු කර ගන්න ඕන. එහෙම කරනකොට මේ මට්ටම් වලින් මේ සමාධි දියුණු වීම සිද්ධ වෙන්න පුළුවන්. හරි. හරි. එහෙනම් ඔය විදිහට සමාධි භාවනාව වඩන්න අපි හුරු පුරුදු කැමැති කරගන්න. එහෙනම් තව කරුණු කාරණාවක් තිබුණත් අපි එපමණකින් මේ චිත්තවිසුද්ධිය සම්බන්ධ අපි අනුශාසනාව සිද්ධ කරන්නට යෙදෙනවා. ඒ නිසා මේ හැම දිනාටම මේ දේශනා කළ ඒ චිත්තවිසුද්ධිය ඇති කරගෙන නීවරණාදී ධර්මයන් දුරු කරගෙන සිතක් එක්තැන් කරගෙන සමාධිමත් කරගෙන චිත්තවිසුද්ධිය උපදවා ගන්නට මේ සිද්ධ කළා මේ අනුශාසනා හැම දිනාටම උපකාර වේවා කියලා හැම දිනාම සාදු කියලා ප්‍රාර්ථනා කරගන්න. හොඳයි. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු සම්බුද්ධ ශාසනං පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු සම්බුද්ධ දේශනං පුඤ්ඤන්තං අනුමෝදිත්වා බෝධයන්තු සිවං පදං. හැම දිනකටම තෙරුවන් සරණයි.